බුදුන් වහන්සේ දේශනා කරපු සද්ධර්මය අපි අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ගොඩක් උත්සාහ කරන පිරිසක්. පොතේ තියෙන දහම පොතෙන් අපේ ජීවිතයට අරගෙන ජීවිතය ධර්මයේ බවට පත් කරගන්න ගොඩක් උත්සාහ කරන පිරිසක්. අපිට එහෙම කරගන්න බැරි අපි ගාව තියෙන කෙලෙස් වල බලය වැඩි නිසායි. කෙලෙස් ආධිපත්‍ය හරි දරුණුයි. ඒ කෙලෙස් කොච්චර බලවත්ද කිව්වොත් අපිට දහම් සමහරට එපා වෙනවා ඇති මේ හැට. ඒක තමයි මාර යුද්ධයක් කියලා බුදුන් වහන්සේ මෙතන පෙන්වලා දෙනවා. ඒතර අපි ඒ කොහොම හරි මහන්සියලා කෙලෙස් ඉස්සලා දකින්න කෙනෙක්. Taman තුල කෙලෙස් හට ගන්නව දකින්නේ ගොඩක් කල් ගිහිල්ලා. දහම ඇහුවම පේන්නේ නැහැ. අර ගොඩක් කල් ගියම් පේන්නේ මේ හැම එකම කෙලෙස් කියන්නේ මොනවද කියලා දැනගන්න ඉස්සෙල්ලා කෙනෙක්. කෙලෙස් කියන්නේ Taman ගාව තියෙයි කියලා ඊළඟට දැනගන්නවා. මොනවද කියලා දැනන Taman ගාව තියෙන බව දැනගන්නවා. ඊට පස්සේ කෙලෙස් හට ගන්නවා පේනවා. ඊට පස්සේ කෙලෙස් යන සංකල්පයක් කියලා පේනවා. එහෙම මේක පියවර ගානක් එන්න තියෙන එකපාරට වෙන්නේ නැහැ. කෙලෙස් යන කුමක්ද? කෙලෙස් යන සංකල්පයක්මයි. අපි ස්වභාවයෙන්ම උපදින්නේ කෙලෙස් වලින්ම කය සිත වචනේ හැදිලාමයි. කෙලෙසුන්ගෙන්ම මේ සිත කය වචනේ හැදෙනවා. එතකොට ඒක අපිට බලන්න කොයිතරම් අමාරුද ගෝ කාලයක් යයි. මේක දකින්න. ඒකවල දකින්නකොට අපිට පේන්නේ හටගත්ත තැනම අවිද්‍යාව. ඒක හටගනිද්දි පෙනුණා නම් අපි නිදහස්. හටගත්තට පස්සේ පේනෝගෙන ප්‍රමාදයි. එතන ප්‍රමාදේ තියෙනවා. මොකද හට ගන්නව නම් යමක් හට ගන්න බව පේන්නේ ඇස් දෙකක් තියෙන්න බෑ අපිට. හට ගන්න එක එකක්, පේන එක එකක්. අපි හට ගන්න එකට ඇලිලමයි පටන් ගන්න. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට. එතකොට අපි එහෙම නේපිනි ගොඩාක් වෙලා ගිහිල්ලා පේන්නේ මුලදී. ගොඩක් වෙලා කෙලෙස් ඇසුරු කරලා ටිකකින් සමහරට මතක් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. එක ඇස්පිල්ලමක් හැරෙනකොට සිතක් පහළ වෙනවා. අපි එහෙම හිතුවා. ඇහැක් පියලා අරනකොට සිතක් පහළ වෙනවා. ඒ සිත නිරුද්ධියට යනවා. ඊට පස්සේ තව එකක් වෙනවා. ඒක ඇසුරු කරත් නැතත් තව එකක් වෙනවා. ඒක ඇසුරු කරන සිද්ධ වෙනවා සිතේ තියෙන කෙලෙස් බලවත් නම් ඒ සංකල්පේ බලවත් නම් අපිට ඒක ඇසුරු වෙනවා. ඒක තමයි මේ රූපේ කාම අවස්ථාව කියන්නේ. ඒ රූපේ ස්වභාවය. එතකොට අපිට ඒක ඇසුරු වෙනකොට ඇසුරු වෙන දෙයට බැඳෙන. ඒක තමයි තණ්හා අවස්ථාව කියන්නේ. බැඳුණු දෙයින් මත් වෙනවා. ඒක තමයි රාග අවස්ථාව කියන්නේ. එතකොට දැන් මේ අවස්ථා තුන හොයා ගන්නව තමන්ගේ. දැන් මේක ඇහුවට බෑ. දැන් තමන් හොයා ගන්න ඕන දැන් කාම අවස්ථාව කොහොමද? රූපේ තණ්හා අවස්ථාව මොකද්ද? ඊට පස්සේ රූපේ රාග අවස්ථාව මොකද්ද? රූපෙට ඇලෙන්නේ. රූපේ කියන්නේ සංකල්පේ. මේකට ඇලෙන හැටි තමයි පේන්න ඕන. බුදුහම දකින්න කිව්වේ. එහෙනම් තමන් තුළ තියෙන ධර්මනේ ධර්ම කියන්නේ පොත වතන පාඩම් කරන්න නෙවෙයි. තමන් තුළ මේ අනාර්ය ධර්ම, කෙලෙස් ධර්ම හට ගන්න හැටි දකින්න. ලේසි නෑ. දකින්නකොට පේනවා මේ කියන ඒවා. රූපේ හට ගන්නකොට රූපෙම්ම කයසිත වචන හැදිලා. ඊට පස්සේ ඒ රූපේ හැදිච්ච එකටම අපි බැඳිලා. ඉතින් අපිට තරහට බැඳිලානේ අපි. තරහින්ම හැදුනේ සිත කය වචනේ. ඒ තරහ මම කියන්නේ ඔබට දැක්කේ නැති වුණාට මේක හදි තේරෙනවා. හැබැයි දැක්කේ නැත්තම් ඔබ ධර්මානුකූල කෙනෙක් නෙවෙයි. එතකොට අපි හැදෙන්නෙම සිත කය වචනේ සංකල්පය. එතකොට ඒක තමයි කාම අවස්ථාව. එතකොට අපි මේ හැදිච්ච එකකින් බැඳෙන්නේ සංකල්පෙටමයි. රූපෙටමයි. හරිද? ඒකට බැඳෙනවා. තණ්හාව. මේ හරි වේගෙන් වෙන්නේ මෙහෙම කිව්වට මේ ඇස්පිල්ලන් හැලෙන වේගෙන් සිද්ධිය වෙලි ඉවරයි. බැඳිච්ච එකෙන් මත් වෙනවා. ඒ අදහස ඉෂ්ට කරගන්න නැතුව බැරි වෙනවා. තරහ නම් තරහ ඉෂ්ට කරගන්න වෙනවා, බනින්න වෙනවා, ගහන්න වෙනවා, කුඩු කරන්න වෙනවා, විනාශ කරන්න වෙනවා, මරන්න හිතෙනවා. ඒ සංකල්පයේ ස්වභාවය. ඒතකොට ඒ ස්වභාවය ඉක්මවා යනවා අපි. ඒක ඉක්මන කරන පරද්දනවා. අපි ඒක දකිනවා. සංකල්ප මුල් අවස්ථාව දකින්න ඉස්සෙල්ලා අපි සංකල්පයේ අවසාන අවස්ථාවේ දකින්නේ අපි. එහෙමයි ඕන කෙනෙකුට පේන්නේ. අගින් ඉඳලා මුලට එන්න තියෙන්නේ. මුලින් ඉඳලාකට එන්න බෑ කාටවත්. ඒක අග අපිට පේනවා අපිට මෙන්න මෙච්චර තරහව මෙච්චර මට නරක වචන ටිකක් ආවා මෙච්චර දරුණු අදහස් ටිකක් ආවා කියලා ඕන කෙනෙකුට පේන්න ගන්නවා. ඒ පේනකොට එයාට තේරෙනවා මේ සංකල්පෙ මෙච්චර බරපෑමක් මට කරනව නේද? මේ වචන හතරක්. නේද? මේ වචන කිහිපයක් එකතු වෙලා මට මෙච්චර බලපෑමක් කරනවා. මේ සංකල්පයක් ටිකකින් නැති වෙන සංකල්පයක් මගේ කය මෙච්චර නටවනවා. මගේ සිත මෙච්චර දූෂිත කරනවා, විකෘති කරනවා. එතකොට මට නරක වචන පහල කරනවා. එතකොට මේ ටික මම අයිති කරගත්තා කියන්නේ ඔතන තමයි මමත්වය කියන්නේ සක්කාය කියන්නේ. සක්කාය දිට්ඨිය හැදෙන හැටි. ඒ කියන්නේ සසරට වැටෙන හැටි. එතකොට උපතින් විවසල ක්‍රියාවෙන් වසලන ක්‍රියාව කියන්නේ මේක දැලේ නැත. උපති කියන්නේ සංකල්පේ පහළ වීම. ඒ සංකල්පේ පහළ වෙනකොට අපිට දැක්කොත් සංකල්පයක් කියලා වෙන්නේ. එතකොට ඇලීමක් එතන නිරෝධයක් තියෙනවා. අන්න ඒක පේන්නේ නැතිකොට අපේ ජීවිතය අරකට ඇලෙනවා. ඇලුනට පස්සේ ඒ කයට ඒ ගතියෙන් හැදුණු කයට ඒ ගතියෙන් හැදුණු වචන වලට ගතියෙන් හැදුණු සිතට ඒ දේ
ඒක ඉෂ්ට කරගන්න ඕනේ. ඒක තමයි සසර කියලා කියන්නේ. ඉස්සර ඔය ටික තේරුම් ගන්න අද දවසේ. මේක විතාම රහසක්. මොකද බොහොම අමාරුවෙන් හොයාගත්ත දෙයක්, දකින්න දෙයක්. මේක හැමෝටම තේරෙන දෙයක් නෙවෙයි. කෝටි ප්‍රකෝටි මේ බිලියන ගානකට දෙන්නෙක් තුන් දෙනෙක් වෙන්න පුළුවන් මේක තේරෙන්නේ. මේකට වැඩි ලේසි අනිත් නොතේරෙන දහම්. කොච්චර කිව්ව නොතේරෙන දහම් වට මේක අමාරුයි ඇත්තට. මොකද දැන් ඔබ යන්නේ ඔබ බුද්ධ සරණ ගච්ඡාමි කියලා තුන් සැරයක් කිව්වේ මෙන්න මේක පරද්දන්න. නැතු බුදුහාමුදුරු සරණ යන වෙන කිසිම ක්‍රමයක් නැහැ ඔබට. බුදුහාමුදුරු කියලා මං සරණ යන උඹලට පයින් යන්නත් බෑ, එර්ධින් යන්නත් බෑ. මං සරණ තියෙන්නේ භාවිතෙන්මයි කියලා. එතකොට ඒ රෝහිතස්ස දෙවියන්ට කියනවා මං සරණ යන්න තියෙන ඔබට භාවිතෙන්මයි. භාවිතා කරන්න තියෙන්නේ මේ දැකීම. එතකොට දකින්නකොට ඔබට පේනවා මේ සිතක් පහළ වුණා. ඒ සිතේ ගති ටිකක් හැදුණා. ගති වලින් කය සිත වචනේ හැදුණා. ඊට පස්සේ ඒකට යටත් වුණා. ඒ කය සිත වචනේ ඒ අරමුණම ඇසුරු කරන්න ගත්තා. අරමුණ ඇසුරු කරනවා කියන්නේ මාව නරක කරා සංකල්පේ පාප මිත්‍රය ඇසුරු කරන්න ගත්තා. සිත කය වචන ටික නැතුව බැරි වුණා. එතකොට සතා කියන්නේ කය සිත වචනේ, ආහාරය කියන්නේ රූපේ. අර අසංකල්පේ. සබ්බේ සත්තා ආහාරන්ට ටික ගන්න මොනතරම් දහම එකට එක කිව්වොත් නේ තේරෙයි කියලා බයට මං කියන්නේ නැහැ. ගොඩක් දේවල්. ගොඩක් ගත්තොත් මොකක්වත් තේරෙන්නේ නැහැ. සමස්තෙම මට කියන්නේ නැහැ. මුළු දහම කියන්නේ නැහැ මේ අපතප්පරෙන්. හැබැයි තේරෙන්නේ නැහැ. ඒතකොට අරයා ඒ රූපේ එයාගේ හිතට ආවම අරයා හතුරා කියලා බලන්නේ කොහෙද? හතුරු කියලා බලන්නේ බාහිර රූපයක් දිහා. හතුරු කියලා බාහිර රූපේ තියෙන්නේ මෙතන. මෙතනේ රූපේ තියෙනකන් ඔබ හරිය බලන. හැබැයි එහි කිසිම සම්බන්ධයක් මෙතන නැහැ. ඒක අවබෝධ කරගන්න තව අවුරුද්දක් යනවා ඔබට. තව ටික කලක් යනවා. අරයා නෙමෙයි මට හතුරු කියලා පේන්නේ. හතුරු කියන රූපේ තින්නේ මං ගා. ඒ රූපෙට මෙතන බැඳුනම මේක නොපෙනෙන තාක් ඔළුව උණහකට හැරෙන්න පුළුවන්. ඇහැ උණහකට හැරෙන්න පුළුවන්. හැබැයි බැඳිලා ඉන්නේ මෙතන රූපෙට. මෙතන හතුරු කියලා තියෙන්නේ සංකල්පේ. සංකල්පෙට බැඳුනම අරයා හතුරු කියලායි මට පේන්නේ. මෙතනින් ගැලවෙනකොට ඒ හතුරු කියලා පේන ඇහැ අයින් වෙනවා. කෙලස් නැති වෙනවා. කෙලස් නැති වෙනවා කියන්නේ උපන් කෙලස් ඇසුර නවතින එක. උපන් කෙලස් ඇසුර නවතිනකොට නැවත එහෙම හිතෙන්නේ නැහැ. නැවත හිතෙන්නේ නැහැ කියන්නේ නැවත එවැනි අකුසල සිතක්. අපේ වචනෙන් බුද්ධ වචනෙන් කිව්වා. අකුසල සිතක් එන්නේ නැහැ. නැවත ඒ රූපේ ඉස්සරහා මම පාපකාරී අරමුණකට ගිහිල්ලා ඒ පාපකාරී අරමුණ තුල මං යටත් වෙලා සතර පාය තෝරගන්නේ නැහැ. මගේ ජීවිතය එතනින්ම නතර වෙනවා. ඒ මොහොතේ නැවතුනම අතීතෙනුත් මං ගෙවිලා මිදිලා අනාගතෙනුත් මිදිලා මට මේ වර්තමාන කැඩුණා. ඊට පස්සේ මොකුත් සියලු පවෙ මං ගැලවිලි ඉවරයි. ඒ ඉන්න පුළුවන් නම් වර්තමානයේ. මේ දන්නේ එහෙම දේශනා කරපු සූත්‍ර මහ විශාල ගාණක් තියෙනවා. එකක් දෙකක් නෙවෙයි. බද්දකරත් සූත්‍රවල කියනවා උඹලට අතීතයේ ගෙවිලා ඉවරයි. අනාගතේ උඹලට උදා වෙලා නැහැ. වර්තමානයේ ඇති වෙලා නැති වෙන දෙයක් විතර මේක දැක්ක දවසට උඹලට ඇත්ත තේරෙයි. එතකන් උඹලට තේරෙන්නේ නැහැ කියලා. ඒතකොට එහෙම කියලා බුදුහාමුදුරු පස්සේ ගියපු ආනන්ද හාමුදුරු තුන්වහන්සේ ගාව අවුරුදු බුදුහාමුදුරු කියන මේ බුදු වෙලා අවුරුදු 5කට පස්සේ විතර ආනන්ද හාමුදුරු හම්බුනේ. පිරිනම් පාලත් ප්‍රථම ධර්ම දේශංගායනාව සඳහා හිටියා. රහත් වුණේ ඊට ඉස්සෙල්ලා දවසේ. ඒක සෝවාන් වෙලා හිටියේ එතකන් ආනන්ද හාමුදුරු. සෝවාන් වෙච්ච ආනන්ද හාමුදුරන්ටවත් බුදුහාමුදුරු කියන එක සමහර තැන් හිතා ගන්නත් බෑ. සෝවාන් වෙලා. එතකොට හිතන්නේ. පටිච්චසමුප්පාද ගැන හිතා ගන්න බැරුණා. කර්ම ගැන හිතා ගන්න බැරුණා. දන්නව විදිහට ප්‍රශ්න අහන්න ගියා. එතකොට අපිට මේකට අහන්න කිසිම ප්‍රශ්නයක් බෑ. සෝවාන් වෙච්ච කෙනාට කියනවා අහන්න උඹලට අයිතියක් නැහැ කියලා. ඇහුවත් උඹලා සමාව ගන්න කියනවා. ආනන්දට කියනවා සමාව ගන්න කියලා මහානිදාන සූත්‍රය කියනවා. ඒ බුදුහාමුදුරුවෝ දන්න ධර්මතාවක් වෙන කෙනෙක් ප්‍රශ්නයක් අහනවා කියන්නේ බුදුහාමුදුරුවෝ කියන එක පිළි අරගෙන නැහැ. පිළි අරගෙන අහපන් කිව්වා. දැකලා හපිය කිව්වා. දකින්න තු අහන්න එපයි කිව්වා. කටට ආවට අනුන් කිව්වට අහන්න එපයි කිව්වා. දැකලා හපිය කිව්වා. දැක්ක දවසට අහන්න දෙයක් නැහැ අතන. දැන් ඔබට දැක්ක දවසට අහන්න දෙයක් නැහැ නේ. එතකොට අපි දහම දකින්නවා කියන්නේ අපි තුල වෙන කෙලෙස් ටික දකින්න එක. අපි තුල උපදින කෙලෙස් ටික දකින්න එක. අපි තුල උපදින කෙලෙස් ටික අපේ ජීවිතේ පැතිරෙන හැටි දකින්න එක. ජීවිතය තුළ මේ කෙලෙස් පැතිරුණාට පස්සේ ඒ කෙලෙස් වලින් අපි සමාජය තුළ හැසිරෙන හැටි. ඒ කියන්නේ පව සම්පූර්ණ කරගන්න හැටි අපි. බාහිර යොදන් අපි පව සම්පූර්ණ කරන හැටි. හිත කොච්චර කෙලෙසනවද කියලා තමන් හොයාගන්න. හොයාගන්නකොට නිවෙනවා. හොයනවා කියන්නේ පේනවා. පේනවා කියන්නේ ඇයිට උපන්න අකුසල ඇසුරු වෙනක නවතිනවා. උපන්න අකුසල ඇසුරු වෙනක නවතින විතරක් නෙවෙයි. හුඟ වෙලාවක් යනකම් ඕනම දෙයකින් පසු ක්‍රියාවක් තියෙනවා. ඕනම දෙයකින් පස්සේ ක්‍රියාවක් තියෙන අඩු වීගෙන යනවා. ඊට පස්සේ අඩු වෙනවා මෙතන ඉඳලා. නිබ්බිදාව කියලා කියන්නේ ඒකට. නිබ්බිදානුපස්සනාව කියලා ධර්මතාවක් හට ගන්න. එතන ඉඳලා අඩු වෙනවා කෙලෙස්. අඩු වෙනකොට නිවෙනවා. අර වැඩි තැන ඉඳලා අඩු වෙනකොට ඕනම දෙයක නිවිල්ලක් එනවා. ඒතර අර මහා දරුණුකම නිවෙන. හැබැයි සමහරට නිවිච්ච එක පේන්නේ නැහැ. මොකද අරගෙන කරකිලා වේගය වැඩි නිසා එකපාරට දැනෙන්නේ නැහැ. නිවිච්ච එක දැනෙන්නේ නැත් කාලයක් යනවා.
මෙහෙම ඇසුරු කරනවා වෙනකොට නිවෙනවා කියලා ඔප්පු කරගන්නත් කාලයක් යනවා. ඒ කියන්නේ සමහර රහතන් වහන්සේට රහත් වුණා කියලා දන්නේ නැහැ. බුදුන් වහන්සේ කියන උඹ රහත් වෙලා කියලා. මතකයි නේද? අර සරකාණි කියලා කෙනෙක් හිටිය හොඳට කසිප්පු බොන කෙනෙක්. සරකාණි මැරුණා. මරුණ බුදුහාමුදුරුවෝ එහෙම කතා කරන්න එපා. උන්වහන්සේ සෝවන් වුණා. නැවත මේ මනුස්ස ලෝකෙට එන්නේ නැහැ කිව්වා. අකනිට්ටකේදී පිරිනවම් පානවා කිව්වා. ඒතකොට මොන කතාවක් ගියා ඉන්දියාවේ මේ බුදුහාමුදුරුවෝ කසිප්පු ගහපු අයත් සෝවන් කියලා කියනවා මොකක් හරි උදව්වක් කරන් ඇති කියලා පුජ්ජලික. ඊට පස්සේ ඒ කතාව ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ඔබ වහන්සේට විරුද්ධව මෙහෙම කතාවක් හැදිලා තියෙනවා. සරකාණි සෝවන් වුණා කියලා ඔබ වහන්සේ කිව්වා කියලා. ඔව් මං කිව්වා. කට්ටියට එන්න කියලා සෝවන්නේ හැටි කිව්වා. කිව්වහම කවුරුත් නැතුව හිටියද කිව්වන්ලා කියන්නේ මෙන්න මේ රූපස්කන්ධය දකින්න තැන. යම් කිසි කෙනෙක් මේ රූපේ දකිනවා නම් ඒක ලෝකේ අමාරුම දේ මේ කරන්නේ. කාටවත් බැරි දෙයක් කරන්නේ. මට හිතෙනවා දැන් අවුව කියලා. දැන් අවුව කියන්නේ මට හම්පන්න රූපයක් කියලා දකින්නද ලේසි මෙහෙ බලන්න. මෙහෙ බලන්න ලේසි. ඔච්චර ලේසිද? අවුව කියන්නේ මගේ හිතේ හටගත්ත සංකල්පයක් කියලා හිතන්න මගේ හිත කැමති නෑ. අඩු ගන්න හිත කැමති නෑ පළවෙනි එක. හිත කැමැත්ත, ඡන්දය. හිත කැමති මොකටද? බාහිරට යන ද්වේෂයට යන්න. නේද? සසර බයට යන්න, සංසාරයට යන්න, මෝහයට යන්න කැමති හිත. ඔන්න සතර නිර්ධර්ම ටික තෝරගන්න හැටි. යම්කිසි මට හිතෙනවා නෑ මේ අවුව කියන්නේ මගේ හිතේ සංකල්පයක්. කියලා හිතනවනේ මේ අවුව ඇහැට පෙනෙද්දිම මේක අවුව කියන දෘෂ්ටිය මට නැවතිලා. අවුව කියන්නේ සංකල්පයක් කියලා මට පේන්න ගන්නවා. එතකොට හිත නිවෙනවා. අන්න එතෙන්දි ඡන්දය කියන්නේ එයා තෝරන්නේ හිත, චිත්ත. ඊට පස්සේ යාගේ වැඩෙන වීරිය මොකටද? උපන් අකුසල් පහ කරන බලය හැදෙන. නූපන් අකුසල් නූපදින බලය හැදෙන. ඒක ඉබේ වෙන්නේ. කවුරුවත් හදන්නේ මෙතන ඉස්සි කෙනෙක් විශ්වාස කරන්න එපා. මේවා අනාත්ම ධර්මතාවක්. ඇත්ත දකිනකොට සියල්ල සිද්ධ වෙනවා. සත්‍ය ඥානය තමයි බුදුදහමේ පළවෙනි පඩිය. එතකොට අපි මෙහෙම දැක්කා. මේක සංස්කාර ධර්මයක්, මේක උපාදානස්කන්ධයක්, මේක සංකල්පයක්, අවුව කියන්නේ සංකල්පයක්, මගේ හිත තුල පහළ දෙයක්මයි කියලා හිතනකොට ඇහැට අර රූපෙ වෙනුනට ඒ රූපෙට අවුව කියන එක නතර වෙලා අවුව වෙනු මගේ සංකල්පය, මගේ හිතේ හටගත්ත සංකල්පයක් කියලා නුවණ පිහිට. හරිද? ඒ නුවණ පිහිටියට පස්සේ මොකද වෙන්නේ? උපන් අකුසල් පහ වුණා කියන්නේ අවුව කියන තැන තියෙන්නේ, අරක අවුව කියන තැන තියෙන්නේ උපන් සිතට ඇලීම, රාගය, උපන් සිතට බැඳීම, මේ තණ්හාව, උපන් සිතට මුලින්ම සම්බන්ධ කරගත් එක කාමය. ඒ අවුව කියලා බාහිර බලන තැන ওই ටික තියෙනවා. අවුව කියන්නේ සංකල්පයක් කියලා ගන්න තැන ඒ තුනම නතර වෙලා ඉවරයි. රාග, කාම, මේ තණ්හා කියන මට්ටම් තුනම නතර වෙනවා. එතකොට ඒක අමාරුයි. අන්න යම් කිසි කෙනෙක් උත්සාහ කරලා අමාරු දේ කරන්න. මේක කෙනෙක් උත්සාහ කරනවා කියලා මම කියන්නේ නැහැ කවදාවත්. උත්සාහය සිද්ධ වෙන දෙයක්. ඒකත් අනාත්මීය ධර්මතාවක්. නැත්තම් සෝ ආනන්ද හැමෝක පාට රහත් වෙනවා. එහෙම වෙන්නේ නැහැ. ඒක ක්‍රමයෙන් සිද්ධ වෙයි. නෑ අවුව කියන්නේ මගේ හිතේ සංකල්පයක්. කියනකොට අර මගේ සිතේ හටගත්ත සංකල්පයට ඇලෙන එක නවතිනවා. නවතිනකොට ඇහැට පේන රූපය අවුවයි කියන එක ඒකත් නැවතිලා. අන්න ඒ කියන්නේ අවිද්‍යාව දුරු වෙනවා. ඒකට පළවෙනි දෙහැනට ඇවිල්ලා සත්‍ය ඥාණය මට පිටලා. අන්න එහෙම තමයි මුලට එන්නේ. හරි අමාරු දෙයක්. එහෙම කරන්න ගත්තොත් ඔබට ද්වේෂය කියන එක නැති වෙලා යනවා තප්පර ගානේ. තප්පර ගාන යන්නේ මහා පැය ගාන යන්නේ නැහැ. ඒ කියන්නේ රහත් වෙන ශනිකව සමහරව අහන් ඉදි රහත් උනේ. දැන් අපිට මේ සිතේ වර්තමානයේ අහුවෙන්නේ නැහැ. අපිට මේ සිත මතු පිටින් අහුවෙන්නේ. ප්‍රශ්න දෙන ගැඹුර අහුවෙන්නේ නැහැ. ගැඹුර අහුවුනොත් ඉවරයි වැඩි. අපිට හරියට උත්සාහ කරලා මොකුත් දැනෙන්නේ නැහැ මට. දැනෙන්නේ නැහැ කියන එක දැනෙනවා මට. දැනෙන්නේ නැහැ කියලා දැනීමක් තියෙනවා. අන්න ඒක අල්ලගන්න. දැනෙන්නේ නැහැ කියන සංකල්පය. ඒකත් සිතක් කියලා ගන්නවා. ගන්නකොට දැනෙන්නේ නැහැ කියන එක හිතාගෙන දැනෙන්නේ නැති එකකට හිතෙන් ඇලෙන එක නවතින. නැවතිලා දැනෙන්නේ නැහැ කියන සංකල්පයක් කියලා හිත පිහිටනවා. එතනින් හට දැක්මක් නැහැ. එතන ඉවරයි. අන්න ඒ වගේ මේ බුදුන් වහන්සේ දේශනා කර ප්‍රකට දහම අපේ ජීවිතයට සම්බන්ධ කරන්න ගලපන්න වීර්යය වැඩෙනවා. කෙනෙකු තුල අනිවාර්ය වීර්යය වැඩෙනවා. එතකොට ඡන්දයෙන් පස්සේ චිත්තය විරිය. ඊට පස්සේ මට පේනවා මට දැන් පෙනුනට පස්සේ කවුද පේන්නේ ඉස්සෙල්ලා මං කොහොමද? විමර්ශනේ. ඕකට තමයි සතර ඉද්ධිපාද වඩනවා කියන්නේ. සතර ඉද්ධිපාද පහළ වෙනවා. කෙනෙක් වඩනව නෙවෙයි. කෙනෙකුට පුළුවන් නම් මේ බුදුන් වහන්සේ ආත්මවාදී දහම් දෙසන්න එපා කිව්වා. බුදුන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ටත් කිව්වා ආත්මවාදයේ ඉන්න තැන්වල දහම දෙසන්නත් එපා. ආත්මවාදී දහම විග්‍රහ කරන්නත් එපා කියලා. එහෙම ආද දුන්නු තැන් තියෙන ආනන්ද හාමුදුරන්ට පවා. එතකොට මම මේ කියන එකවත් ආත්මවාදයට වැටෙන්න දෙන්නේ නැහැ. ඒ කාලෙත් එහෙම. අපි මේ කතා කරන හැම එකකම අපේ ජීවිතයේ යථාර්ථය තියෙන. එතකොට දැන් මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා. මනුස්ස ලෝකෙට ගොඩක් පින් කරන්න නැතිනේ අපි හිතන විදිහට.
ගොඩක් පින් කරන්නේ නැති. ඒ මහා පිනක බලයකින් තමයි මිනිස්සෙක් වෙන්නේ. දැන් මිනිස්සු සැප විඳින අය කොහෙද ඉන්නේ? තමන් ඉපදෙනකොටම ඕන තරම් ප්‍රිය මිනිස්සු ඇති වෙනවා. අම්මලා තාත්තලා සහෝදර සහෝදරයෝ දැන් ඒ ප්‍රියද ඔබට දැන්? ඒ අය ඔබට ප්‍රියද? ඔබට වුන් ප්‍රියද? ඒගොල්ලන්ට ඔබ ප්‍රියත් නැහැ. ඔබට වුන් ප්‍රියත් නැහැ. මොකද ඔබට ඕන විදිහට වුන් ඉන්න දෙන්නේ නැහැ. ඔබට ඕන විදිහට වුන් ඉන්නෙත් නැහැ. දෙපැත්තෙන්ම අපි පැටලිලා. එතකොට අපිට පේන්නේ අම්මා කියනවා මට මෙහෙම ඉන්න. එහෙම ඉන්න බෑ මට. දැන් මට අම්මා හතුරෙක්. මට අම්මා ප්‍රිය වස්තුවක් වුණා මුලේ දැන් කවුද? අප්‍රිය වස්තුවක් වෙනවා. දැන් මම ඉපදිලා සතුටින් ඉන්නේ. මම බොහොම දුකින් ඉන්නේ. ඉතින් මේක හොයන්ද අපි මනුස්ස ලෝකෙට ඉන්නේ. ඊටසේ ඒක තුල ඉඳගෙන තමයි මම කටයුතු කරන්නේ දැන් ඉඳලා. දූ හරිය පුතා හරිය කටයුතු කරන්නේ එතන ඉඳගෙන. අම්මා හතුරෙක් කියලා හිතාගෙන. අම්මා කටයුතු කරන්නේ දූ හතුරෙක් කියලා හිතාගෙන. මං අහන්නේ කවුද සැප විඳින්නේ? ඒක තමයි ප්‍රිය විප්‍රයෝග දුක, අප්‍රිය සංප්‍රයෝග දුක කියන්නේ. ප්‍රියයි නැති වෙලගෙන තමයි. තමන් ප්‍රියයි කියන්නේ ප්‍රිය කියන්නේ තමන් සංකල්පයක්. විප්‍රයෝග වුණා කියන්නේ ප්‍රිය භාවය නැති වී. ප්‍රිය භාවය නැති වුණාම එතෙන් තියෙන අප්‍රිය කෙනෙක් ඉන්නේ. අප්‍රිය සංප්‍රයෝගයක් තියෙනවා. නැද්ද? දෙකම එකයි නේද? අප්‍රිය සංප්‍රයෝගයයි ප්‍රිය විප්‍රයෝගය කියන්නේ දෙකක්. එකක්. අප්‍රිය කෙනෙක් නේ ඉන්නේ. අම්මා මං කියන එකට අකමැති නේ. එතකොට මට අම්මා කවුද? මගේ හිතේ අම්මා අප්‍රිය කෙනෙක්. අප්‍රිය සංප්‍රයෝගය. එතකොට මට ප්‍රිය කෙනා නැති වෙලා කවුද ප්‍රිය? අම්මා මට ප්‍රිය වස්තුවක් වෙන්නේ මං කියන දේ කරනවා නම්. මට අප්‍රිය වස්තුව. එතකොට මේ ලෝකෙ මේ සැප විඳින අය කොහෙද ඉන්නේ? ඒ සංකල්පෙම දුක් විඳ. හිතේ දුක අපි වහගන්න ක්‍රම තියෙනවා. වයි බොරුවට hina වෙනවා. හොඳට දහම දන්න කෙනෙකුට අර hinaව ඇතුලෙන් අරකටින් කම්ම පේන රූපේ නැතත් සංඥා සංකල්පයකට එන්න පුළුවන් මෙයා බොඩක් යටින් හංගන දෙයක් තියෙනවා කියලා. විදර්ශනා නුවණ දිනු කෙනෙකුට මේ ඥානයක් තියෙනවා. අර හිත පටස් ගාලා බැලුවගම් පේනවා. ඒ හංගපු සංකල්පය එයාට හොඳට වැඩිය එයාට වඩා හොඳට අර කෙනාට පේනවා. පුබ්බේ නිවාසානුස්මෘති ඥාන කියන්නේ ඒවට අහු වෙනවා. මොකද මේ හිත විදර්ශනා කරපු කෙනෙකුට මේ ලෝකේ මහා ප්‍රශ්නයක් නෙවෙයි. මේ හිතක් බලන කෙනෙක් ඇස්පිල්ලන් හෙලන වේගෙන් හිතනකොටම පේනවා. හිතුව නැතිව පේන්නේ නැහැ. හිතුව ගමන් එයා පේනවා. ඒක තමයි පුබ්බේ නිවාසානුස්මෘති ඥාන කියන්නේ. ඒක පෙර කල් පිළිවෙල දකින්න නුවණ දක්වා දියුණු වෙනවා. අනාගතේ දකින්න නුවණ දක්වා දියුණු වෙනවා. අනුන්ගේ සිත් දකින්න නුවණ දක්වා දියුණු වෙනවා. දෙවියන්ගේ හිත් දකින්න දිබ්බ චක්කු දිබ්බ සෝත අහන ආණ්ඩ දක්වා දියුණු වෙනවා. මේ හිත අපේ හිත මොකක් කරා? හිත කෙලෙසුන්ගේ මුදව ගත්තා. නැත්තම් අපිට ඇහෙන්නේ නෑ මේ අනන්ත දෙවියෝ මේ වර්ග ඉදිකට තුඩක 60ක් ඉන්න පුළුවන් මට්ටමට දෙවියෝ දහම සතුටින් අහන වෙලාවට 60ක් ඉන්න ඉදිකට තුඩක 60ක් එච්චර රූපේ කුඩා කරගන්නවා දෙවියෝ. එතකොට ඒ කෙනාට ඒ දෙවියෝ කොච්චර කතා කරත් වෙන් වෙලා ඇහෙනවා. දැන් මෙතන කට්ටිය කතා කරනවා කියන්නේ එක සැරේට කට්ටිය එක දේවල් දොඩන. මට හිතුණා මෙතින් ඉන්න නම හිතුවකන් එයාගේ හඬ වෙනම ඇහෙනවද නැද්ද? ඇහෙන අර හඬයි කියලා කියන්නේ. ඇයි අපි හිතුවයින් ඇහුනේ? තව කෙනෙක් ගැන හිතුවොත් එයාගේ හඬ ඇහෙනවා. තව කෙනෙක් ගැන හිතුවොත් එයාගේ හඬ ඇහෙනවා. අද ඉඳලා මේ අඩු ගානේ බාහිරින් මේ පරීක්ෂණයක් කරන්න. ඒක නිකලස් කෙනාට මේ දෙවියෝ ඉඳන් දෙවියෝ සාදුකාර දෙනවා. මොන සාදුකාර දුන්නත් ඒ දෙවියෝ කවුද කියලා හිතපු ගමන් පේන රූපයයි සංඥාවයි ඔක්කොම එකට එනවා. ඒක තමයි දිබ්බ චක්කු ඥාන කියන්නේ දෙවියන් දකින්න නුවණ. දිබ්බ සෝත දෙවියන්ගේ හඬ අහන නුවණ. අසංකේය දෙවියෝ හිටියත් ඒ අතරින් කවුද කියලා එයාගේ නම මොකද්ද හිතුවකම නම වෙනවා හිතට. නම හිතේ පහළ වීමත් රූපය දැర్శණය වීම දෙකම එක සැරේට වැඩ කරන දිබ්බ සෝත ඥානෙදී. දිබ්බ චක්කු ඥානෙදී. එතකොට මේ හිත දැන් ඔබ දන්නවද ඔබේ හිතේ ඕන නොපෙනෙන්නේ නැත්තේ ඇයි? ඔබේ හිත කෙලිසිලා. ඔබේ හිතේ කොහේ රූපයක් ඇවිල්ලා, ද්වේෂයක් ඇවිල්ලා, කො රාගයක් ඇවිල්ලා ඔබ කෙලිසිලා විපරිණාමය වෙලා. ඒක නිසා ඔබේ හිතේ මේ වගේ උත්තරීතර දේවල් එන්න විදියක් නැහැ. අන්නේ උත්තරීතරේ එන தത്വයට හදාගන්න තමයි බුදුන් වහන්සේ කිව්වේ සංස්කාරෙ මිදෙන්න. මේක සංස්කාරයක් කියලා දකින්න. මේක අනිත්‍යයි කියලා දකින්න. මේ අනිත්‍ය දෙයක්මයි මේ වෙන්නේ. ඇති වෙලා නැති වෙන දෙයක් අපි අල්ලගත්තා. අල්ලගත්තොත් අනිත්‍ය වෙන්නේ නැහැ නිට්ටය වෙනවා. අපිට හිතුණොත් එයා හතුර කියලා ඉවරද දැන් මේ හිතපු අපි. දැන් අම්මලා දුවල ප්‍රශ්න පුතාලා ප්‍රශ්න ඉවරද? නේ ඉවර වෙන්නේ. කවදාත් ඉවර වෙන්නේ. අපි ඉවරයි කියලා බොරුවට මේ දවස්වල ගත වුණු ගොන් අවුරුද්ද අපේ. ගොන් හරක් අවුරුද්ද. අපි ඒක කිව්ව ගිහිලා සමාව ගන්න පුළුවන් සමාව ගත්ත කෙනෙක් පෙන්නන්න ලෝකෙ කවුද? සමාව ගත්තට ඒක වෙනම එකක් අරගේ පරණ සිද්ධිය මතක් වෙන වෙනම එකක්. පරණ සිද්ධිය මතක් වෙද්දී ආරංග හැදෙනවා යාට. මම මෙයයි ගාවට ආවට මේ මිනිහා මගේ හතුරනේ. මට මෙහෙම කරපුවා කියන්නේ මේ පුටුවේ සැටියේ වාඩිලා අවුරුද්දට සමාව ගන්නවිල්ල ඉද්දි අර රූපෙන්ද. එහෙනම් බුදුන් වහන්සේ දේශනා කළ දහම කොච්චර වටිනවද? අන්න අර සිද්ධිය මත අතහැරලා දැම්මනම් මේ ප්‍රශ්නයක් නෑ නේද? මේකට අලුත් මොහොතක්.
හැමතිස්සෙම අලුත්. දැන් ඒ සමාව ගන්න ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා අලුත් අවුරුද්දට. පරණ තරහ අමතක කරන්න ඇවිල්ලා පරණ තරහ මතක් කරනව නේද? මතක් කරන්නේ නැතු වෙන්න පුළුවන් జగතෙක් ඉන්නද මේ ලෝකේ? එහෙම ඉන්නවා කියන්නේ එන්නේ පිස්සෙක්. අපිට නම් බෑ හැම මතක් නොකර ඉන්න. අපිට රූපස්කන්ධ සද්ධාහට මත ඇරලා දාන්න පුළුවන්. බුදුහාමුදුරු ගන්නන්නේ ඒක. අතෑරියට පස්සේ ඉන්න දෙයක් අපි අතෑරි එයා කවුද කියලා මතු කරන අකුසල් සිත අපි අතෑරලා දානවා. අකුසලයේ අකුසලයක් විදිහට දැක්ක ගමන් අතහැරෙනවා. ඒක නැවත මතුවෙන ශක්තිය නැති වෙනවා. අන්න අපි ජීවිතේ සැප විඳින හැටි. එතකොට බෞද්ධයා කියන්නේ ඔන්න බුදුහාමුදුරු සරණ යනවා කියන්නේ ඔන්න ඔය ටික කරගන්න යන එකට. ඔබේ හිතේ හැමතිස්සෙම බොහොම අසහනයක්, මදිකමක්, ඔබ හිතේට මේ ලෝකේ නැතිකමක්, ඒක ගෙදර ලෙඩ්ඩු, ඒක ගෙදර තමන්ට ලෙඩ, ඒක අසල්වැසියු ලෙඩ්ඩු, ඒක රටේ ලෙඩ. ඒක දැන් සල්ලි තිබුණාට බඩු නැහැ. රටේ ඇවිදින්න නැහැ. අනේ අපි මෙහෙම යකේ කියලා හිතුවද? අපි ඉන්නේ මහා ප්‍රශ්නික. ඔබ දන්නවද බාහිර ඔච්චරයි තියෙන්නේ. බාහිරේ තියෙන අසහනයයි අතෘප්තිකද අසංවරකමයි විතරයි. සංවරකම මේ ලෝකේ නැහැ. බාහිරේ නැහැ. එතකොට අපි හෙව්වේ අපිට ඕන විදිහට මේ ලෝකේ තියෙයි කියලා. දැන්වත් තේරුම් ගන්න මේ අවසාන කාලේවත් තේරුම් ගන්න මේ ලෝකේ කවදාවත් අපිට ඕන විදිහට තියෙන දෙයක් නෙවෙයි. ලෝකයේ හැම ශරණයක් ආරාම කර්මයට අදාළ කෙනාට අවශ්‍ය විදිහට පරිසරය හැදෙනවා. මිලක්ක තිස්සට වතුර නෙපෙනුනා වගේ. වතුර තියෙන වැවේ වතුර නෙපෙනුනා වගේ. බත් නැති පාත්‍රයේ බත් පිරලා තියෙන වගේ මතකද ඒ හාමුදුරු පින්ඩ පාත වඩිනවා. ලෝසක හාමුදුරු පාත්‍රේ පිරিলা වගේ පේනවා. අනිත් අයට පේන්නේ හැබැයි බත් ඇටයක්වත් නැහැ පාත්‍රේ. මතකයි. ඒ වෙලාවේ පේන්නේ. ඒ කර්මයේ විපාක විඳින්න වෙනවා. මේ සංසාරේ හැටි. අපි දැන් විඳින්නේ මේ පෙර කරපු කර්ම. අපි මිනිස්සු නිරෝගී වෙනවට අකමැතියි. අපි නිරෝගී වෙන්න කැමතියි කියන්නේ. මේක කිව්වට හිතේ ගන්න එපා. මේ ඔබ දැන් ඉන්න තත්ත්වෙ නෙමෙයි මම මේ කියන්නේ පෙර ආත්ම වල හැටි. මම සිංහල වෙදෙක් නම් මම කැමති මට වෙලඳාම වැඩි වෙනවා. ඒකේ අර්ථය මොකක්ද? මිනිස්සු ලෙඩු වේවා කියලා. මේ වෙදින් හිතිරි දෙනවා. ඒකට ඒක තමයි ඇත්ත. මම මිනි පෙට්ටි සාප්පුවක් තියෙනවා නම් මම උදේට බුදුන් වහන්සේට ප්‍රාර්ථනා කරන්න මට වෙලඳාම වැඩි වේවා කියලා. ඒ කියන්නේ මිනිස්සු මැරේවා කියලා. මේ විදිහට තමයි ලෝකෙ දින මට පුළුවන් ওই දෙපි කියන්න විතර ඔය ඉහා ඒක කිව්වොත් නැති වෙන නිසා මම කියන්නේ. ඒ නිසා මේ අය පෙර ආත්මවල ඒ කරපු ප්‍රාර්ථනාවල් කරන් තමයි ජීවත් වුනේ. ඒ අයිතිකාරයෝ ඒ විදිහට ඒකයි අද අපට අසහනය ඇවිල්ලා තියෙන්නේ. අපිට කිසි දෙයකින් සහනයක් නැත්තේ ඒක. ඒවයි විපාක විඳින්න අපි උපන්නේ. විපාක නැත්තම් උපදින්නේ නැහැ. උපත අවසන් කරලා. උපදින්නේ විඳවන්න. ඔබට ආදායමක් එයි. ඒක අනිත්‍ය වෙලා යනවා. ආදායම කාම මොකටද? හොඳට වටන්න ඔබ. මනසින් වටන්න. ඊට පස්සේ නැති වෙනවා. ආන්න වැටුණා. තේරුණා? ඔබ දීපු එකක් එනවා. ඔබ අනුන්ගේ දෙයක් නැති කරන්න අල්ලපු තැන කඩයක් තියෙනවා. මාත් දානවා කඩයක්. අරක වැටෙන්න ඔබ උගුලක් අදිනවා. මොකක් හරි බන්දුමක් කරනවා. ඊට පස්සේ මගේ කඩේ දිනුන වෙනවා. ඒ පෙර ආත්මේ. දැන් මේ ආත්මේ. මං දන් දීපු එකකින් මට කඩේ කරන්න හම්බ වෙනවා. මං අනුන්ට අදපු උගුලෙන් මේ කඩේට අග්ගල වැටෙනවා. මට මේක කියන්න බුදුන් වහන්සේ පහළ නොවුණා නම් බැරි වෙනවා. අපිට මේක හිතන්නත් ලෝකෙට බැරි වෙනවා. මේ අෂ්ටලෝක ධර්මතාවය කියලා කියන්නේ අපි විශ්ින් කරගත්ත ඒවා. ඒව විපාක විඳිනවා. අපි මේ කොහේ ඉවර කරන්නේ? නේද? ශාක්‍ය වංශිකයේ පෙර අත්භවයක මහා මාළු රෑනක් මරුවා. මේ ඇති උන්ටම අපිට හැදෙනව නම් කතාව. පෙර මහා කල්ප ගානකට එහා විශාල වැවක හිටි මාළු ඇගොඩට ඇදලා දාලා මැරුවා. මේ මාළු රෙලේ හිටපු නායකයා තමයි විදුහ කියන්නේ. මැරුණු මාළුන්ගේ. ඒද සේනාවට එන්නේ මැරිච්ච මාළු ටික. අද එදා මරපු ගමේ අය තමයි මේ මුළු ගමේ ඒ ඇලේම හිටපු වැවේ හිටපු මාළු මරපු අය තමයි ශාක්‍ය වංශිකයෝ. විදුහ රජුරු ඇවිල්ලා නිදි යහනේ උන් මරලා දානවා. විදුහ රජුරු ගඟේ ගහගෙන යන ඔක්කොම එක්ක. කර්මය නැහැටි. ඒතර ඉපදුනේ මොකටද? විපාක විඳින්න. ඉපදුනේ නැතුව විපාක විඳින්න ක්‍රමයක් නැති නිසා ඔබ පහල කරන කොහේ හරි. ඔබට මරුන් කන්න තියෙනවනේ කාගෙන පිහිපාරක් කන්න දෙන ලොකු රස්සාවක් දේවි. උසස් වීමක් දේවි. උසස් වීම රැක ගන්න ඔබ දඟලද්දි හතුරෙක් හැදෙයි.
ඔබේ බෙල්ල කප්පලා දාහේ එතෙන්දී. මේ ලෝකේ කාටවත් නොපෙනෙන ධර්මතාවක් මේ තියෙන්නේ. නැත්නම් ඔබ හොඳ තැනකට යවාවි. හොඳයි මේ ඉන්නේ කියලා හොඳ තැනකට යවාවි. එතෙන්දී ඔබ මරලා දාහේ. මේ සංසාරේ කවදාවත් අපි ගැලවෙන්නේ නැහැ. මේ සසරේ අපි කරපුවා එන ක්‍රම. අපිට අද නෙලබෙනවා නම් අපි තේරුම් ගන්න ඕන අපි දීලා නැහැ. අපිට ලැබෙනවා නම් අපි පෙර දීපු එකක් ලැබෙන. ඒ නිසා මේ ඉගෙන හිතන්න එපා. පෙර දීපු එකක් ලැබෙනවා මේක නැති වෙනවා. මේකත් අනිත්‍යයි. දීපු එක ඉවරනකොට මේකත් නැති වෙනවා. අපි දුන්නු ප්‍රමාණයට ලැබෙන මිසක් ඊට වැඩි ලැබෙන්නේ නැහැ. ඊට වැඩි ලැබෙන්න නම් උසස් උත්තමයන්ට දන් දෙන්න ඕන. මහා රහතන් වහන්සේට රහතන් වහන්සේ සෝවාන් ආදී මුද්ද මහා ධර්මානුධර්මදරායට දන් දුන්නම තමයි Tamanට අනන්තෙන් ලැබෙන්නේ. ඉතින් එහෙමයි හම්බෙන්නේ නැතුව ඇති අපිට. ඒකනේ ටිකක් ඉවර වෙගෙන යනකොට ඉවර වෙන්නේ දැන් සල්ලි තිබ්බ බඩු නැති වෙන්නේ. තව ඉස්සරහට මොකුම නැති වෙන්නේ. ඒක ස්ථිරයි. එතකොට අපිට සතුටක් වෙන විදියක් පේන්නේ නැහැ. හැබැයි මේ ලෝකයේ දුක් විඳිද්දී අපි බොහොම සතුටින් ඉන්නවා. මොකෙන්ද? අපිට මේ සංස්කාර පේනකොට හරිම සතුට. හරි හැල්ලේ. හිත ඇතුලේ සිතක් හට ගන්නවා. සිතක් මොකක් හරි නමකින් හට ගන්න මොකක් හරි සංඥාවකින්. කවුරු හරි ගැන හරි මොකක් හරි ගැන හරි සද්දයක් ගැන හරි ඒ වෙලේ අතීතේ මොකක් හරි දෙයක්. මඩවලක් හරි කුඩු වෙච්ච බස් එකක් හරි මැරෙන හිටපු සතෙක් හරි මතක් වෙනවා. රූපෙට එන්න තියෙන ඕන තරම්. මේ ලෝකේ තියෙන මොකක් හරි හිතක් විදියට පහළ වෙනවා ස්පියන් ඉද්දි. පහළට අපිට ටක් ගාලා පේන මේක රූපයක් කියලා. ඔය රූපස්කන්ධය. ඒ වේදනාස්කන්ධය. ඒක සංඥාවක්. ඒක සංඥා මාත්‍රයක් විතරයි. ඒක සංඛාරය. ඒක විඥානයක්. උපාදානස්කන්ධය කියලා හිතනකොට ඒක ඇසුරු වෙන්නේ නැහැ. තවත් රූප නැවිල්ලා තිබුණා අර කතා කරනකම් එකම රූපයක් කතාවේ නැහැ. ඒක තමයි නූපන්න කුසල නූපදනෝ කියන්නේ. නූපන්න කුසල නූපදනේ උපන්න කුසලයේ මනවින් අවබෝධ කරන මොහොතේ. ඒක තමයි උපන්න කුසල පහ කරනවා කියලා වෙන නමකින් මම හඳුන්වන්නේ. ඇත්ත ඇති සැටියෙන් දකින්න කියලා තවත් නමකින් කියන්නේ සත්‍ය ඥානයි කියලා සෝවාන් මාර්ගයත් පුජ්‍යලයි කියන්නේ ආට. මේ ලෝකෙ කොච්චර හිටියත් හම්බෙන්නේ මේ ලෝකේ ඉන්න කෙනෙක් නේ අපිට ආයි ආත්මකට ගියොත් හම්බෙන්නේ මේ ලෝකේ ඉන්න කෙනෙක් නේ පින්පව් කරපු. ඉතින් මට ඕනේ විදිහට හිටපු කෙනෙක් මේ ලෝකේ ඉන්න විදියක් නැහැ. අපිට එහෙම හිතෙන්නේ නැද්ද? දැන් මේ ලෝකේ අපි මේ ආත්මේ හරි මේ හරි නෑ එන ආත්මයට කියලා දැන් පින් කරනවා. එන ආත්ම හොඳ දරක යන්නේ. හොඳ දරක මං ගියාම හම්බෙන්නේ මේ පව් කරපු පව්කාර මිනිසුන්ගෙන් කෙනෙක් නේ හම්බෙන්නේ. ඉතින් කොහෙද හොඳයි ඉන්නේ? හිමිනේ මොනවා කරලා තියෙද්ද නැහැ හම්බෙන කෙනා. ඉතින් අපි ඉඳන් කියනවා එයාට දුක් වුණාම මං දුක් විඳිනවා. අයියෝ. දහම තේරුම් ගන්න. ඒකයි බුදුන් වහන්සේගේ මේ ලෝකයේ දුක් ගොඩක් කියලා. සියල්ල දුකයි කිව්වේ. සබ්බේ සංඛාර මොහොකක් සකස් වුණා. මොහොකක් ලැබුණත් අපිට ඔක්කොම දුක් ගොඩක්. බාර ගන්න එපා ඒක තමන්ගේ දෙයක් කියලා. ඒක කර්මයට ලැබුණු දෙයක් කියලා හිතන්න. ඒක කියන්න එපා. අනුගේ හිතට රිදෙනවා නම් කියන්න එපා මේ කර්මයක් කියලා කියන්න එපා. ඒක හිත රිදෙනවා. ඒක තව කර්මයක් නේ. ඒක මොකුත් එපා තේරුම් ගන්න තියෙන්නේ. මේක නුවණ. මේක ඥාන දර්ශනයක්. මේ සංස්කාර ධර්මයක් මේ පහළුනේ. අපි හුස්ම ගත්තා. දැන් මම මතක් කරලා හුස්ම ගන්න කියන මම දැන් මැරිලා හුඟක් කල්. මට නොදැනෙන කය මේ හුස්ම ගන්න. හුස්ම ගන්න මම නෙවෙයි කය කියලා. ඒක තේරුම් ගන්නත් හුඟක් කලක් ගියා මට. නැත්තම් අපි හිතන්නේ මම හුස්ම ගන්නවා කියලා. දැන් ගන්නකොට ගන්නේ මං ගන්නවා කියලා. බොරුවක් දාලා ඇත්ත හොයනවා. බොරුව දැම්මම ඇත්තක් හම්බෙනවද? මහා මඩකාඩි වලකට 750ක් දාලා හොයනවා. ජීවිතේට හම්බෙන්නේ නැහැ. මඩවල හින්න මෙපා. ඉතින් මඩවල හින්න බැරි ක්‍රමයකට මේ අපි හිතනවා මේ දැන් මම හිතනවා අනේ මේ මට විතරමයි මේ දුක් තියෙන්නේ. අනිත් මිනිසුන්ට නෑ. අනිත් මිනිසු කියනවාද තියෙන්නේ? මොකද මම කියනවාද අනුන්ට? අපි පෙන්නනවාද අනුන්ට තියෙන ප්‍රශ්න? පාර යන්නේ ප්‍රශ්න නැති අය විදියට. ඉතින් අපි කියන්නේ අන්න අරයට කිසිම ප්‍රශ්න නැහැ හොඳට යනවලු. මටලු ප්‍රශ්න තියෙන්නේ. කියලා අරක අල්ලගෙන අර ප්‍රශ්න තියෙන වහගෙන යන කෙනා අල්ලගෙන මම ඒකත් දුකක් කරගෙන. මේක හොඳට අධ්‍යයනය කරන්න. මේ ලෝකේ ඔක්කොම කර්ම ගෙවන පිරිසක් ඉන්නේ. එක්ක කුඳු ගහනවා, එක්ක ඇහැ වපරයි, එක්ක ඇහැ පේනවලුයි, එක්ක හරෙන් දද, එක්ක මෙහෙන් වන, එක්ක ඇහැ බඩවැල්වල ගෙඩි, එක්ක හරෙන් ගෙඩි, එක්ක කැන්සර්, එක්ක වතුර, එක්ක කුරුමිනිය ළඟට එනවලු. ඔය කුරුමිනිය ඔය කියන එක දැන් තියෙන කුරුමිනිය ආවලු එක්ක බෙහෙත් නැහැ, එක්ක කෑල්ලක් කපනවා, කැපුවක් බෙහෙත් නැහැ. කැපුව මඩු වෙනවනේ. පෙරම්පුරන් ගත්ත බඩවැලෙන් කෑල්ලක් කපනවා කැන්සර් කියලා. කෑල්ලක් කැපුවම ඉතින් වැඩක් නැහැනේ, අඩුයිනේ බඩවැල. මෙන්න මේ තරම් විශාල දැනීමක් තමයි නිවනට යන කෙනාට ඕන. මෙච්චර විශාල දැනීමක් තුළ ඒ කවදාවත් මානෙට එන්නේ නැහැ, අහිංසකයි. එයාට බැන්නම හිතන්නේ මම පෙර බැනපු එකක් මේ හැව්වේ. මං අනුන්ට බැනලා. අනේ තවත් නම් මං ඕකට පැටලෙන්නේ නැහැ, පැටලුණා මං මේක අලුත් කරන් ආයි ආත්මයකට යනවා. ඔතනින් ඉවරයි. මට බනින්න කපන්නේ නැහැ. කියලා එයාට කියන්නේ නැහැ. එයාට කිව්වා බනින්න කොහොමද?
එයාට කියන්නේ නැතුව එහෙම මෙනෙහි කරලා හිතින් තමයි දකින්න එක ටිකව මෙනෙහි කරන කියලා මෙනෙහි කළා අම්බද්ද නැතුව ඉන්නවා. ඒතකොට සද්ද නැතුව ඉන්නකොට දෙක තුනක් බැනලා ඇති වෙලා නවතිනවා. ඕන කෙනෙක් එහෙම අනික් කෙනා පටන් ගත්තොත් නේ අපි පටන් ගන්නෙ. නේද? එතකොට අපිට පුළුවන් ද සැබෑ ළමෙක් වෙන්න අම්මා තාත්තා ඉස්සර වෙන්න බෑ. ඇයි? කර්ම ඉස්සර වෙන්න බෑ අපිට. අපි වෙලා තියනද එහෙම? අම්මා තාත්තා කියන විදිහට මෙහෙම හිටපම් පුතේ. මෙහෙම ඉස්කෝලේ ඵලයන් මෙහෙම ඉගෙන ගනි. මෙහෙම කසාදයක් බැඳගනි. මේ විදිහට හිටපිය පුතේ. එහෙම අපිට පුළුවන් වුණාද? එහෙම පුළුවන් ක්‍රමයක් තියෙද? එහෙම ක්‍රමයක් ඇත්තෙම නැහැ. නැති එකක් අපිට කරන්නත් බෑ. නැති එකක් අපි ඇති කරගන්න ගිහලා අම්මා තාත්තා කරගත්තේ ප්‍රශ්න ඇදගත්තා. අපි අම්මලා තාත්තලා වෙලා කරේ අපි ප්‍රශ්න ඇදගන්නවා. අපේ ළමයි අපිට ඕන විදිහට තියන්න යනවා. එතකොට අපි තේරුම් ගන්න නැහැ දහම් පොඩ්ඩක්වත් මේ කර්මපතයක්. මේ අපේ ළමයා කියන්නේ මට ඕන කෙනෙක් නෙවෙයි. කර්ම විපාක වෙදින්න ආපු කෙනෙක් මට පුළුවන් මේ ඇත්ත දහම කියලා දීලා සමාජ ක්‍රමයට අනුව ඉන්න හොඳ තැනක යවන්න විතරයි. උදව් කරන්න විතරයි. හැබැයි මම දන්නවා මට ඕන කෙනෙක් නෙවෙයි නෑයි. මමත් ඕන විදියට මමත් නැතිකොට මං කොහොමද අනුන් හදන්නේ? කවදා හරි තේරෙයි මම මේ කියන්නේ. ඔබ හොඳට ධර්මානුකූල ජීවිතයක් ගත කරන දවසට මම මේ කියන එක තවත් ඉස්සරහට තේරෙන එක. අද තේරෙනවා නම් මෙතන සෝහන් වෙච්ච අය ඉන්නවා. නෑ මේක අද තේරෙන්නේ නැහැ. තව මොකක් ඉස්සරහට තේරෙන්නේ. මට ඕන විදියට නෑනේ. මගේ කයවත් මට ඕන විදියට නෑනේ. මට ඕන විදියට මම මෙහෙම රවුම් කරගන්නවා උස් හදනවා නේ ඇඟ හදනවා එහෙම බෑනේ මට ඕන විදියට මටවත් බෑ. ඒතකොට මගේ මේකයි හැදුනේ පෙර කර්මෙන්න. පෙර ප්‍රාර්ථනාවකට අනුව නම් බුදු වෙන කෙනා ඉන්නේ බුදු වෙන්න ප්‍රාර්ථනා කරා. ඒකට ඒ ගමන එනවා. එයාට විවාහ වෙන කෙනා ඉන්නේ ඒ ප්‍රාර්ථනාව කරා. එයාගේ ළඟ වාඩිව දැයක සෝදින මෙන්න ඒ ප්‍රාර්ථනාව කරා. ඒගොල්ලෝ එහෙම ආපු අය. දැතුව එකපාරට අවිලා දෙන්නේ පාඩි වුණා නෙවෙයි දෙපැත්තේ. ඒ දෙන්න ගොඩක් කැපකිරීම කරලා බෙලි කප්පම් මැනුම් ගහලා ගුටි කාලා ධර්මානුකූල ජීවිත ගත කරලා පුළුවන් තැන්වල ඒ තැන්වල බැනුම් අහලා දෙමව්පියෝ එපයි කියද්දි බලෙන් හරි සිල් අරගෙන ඒ කැපකිරීම කරලා එන්නේ. මොකද එහෙම තමයි මේක යන්න තියෙන්නේ. නැතුව බෑ. ළමයට ඕන විදිහට ඉන්න හැටි නෑ සමාජයට ඕන විදිහට රාහුල් කුමාරට ඉන්න හැටි නෑ බුදුහාමුදුරු. බුදුහාමුදුරු එකපාරට අවුරුදු 6යි මාස 8ේදීම අරන් ගියා. දායාද දෙන්න කියලා. දැන් අපි අරන් ගියා නම් සමාජයේ රටයි ඔක්කොම අපිට ගහනවා. ඒකයි මේ රටට ගහන්නේ ස්වභාව ධර්මය දැන්. එහෙම පිරිසක් හදපියව කියලා අපිට ස්වභාව ධර්මයෙන් කියනවා. මේ රටට ඕන විදිහට ආයි නෙවෙයි හදන්න ඕන බුදුන් වහන්සේට ඕන විදිහට ළමයි ටිකක් හදන්න කියලා. ඒකට තමයි අපට ඒක කරන්නයි පරිසරය හදන්නේ. අපි ඒක හදලා පෙන්නලා තියෙන්නේ දැනට ඉතිරි ටික කරනවා ඊළඟ පින්නේදී. එතකොට මේ බුදුහාමුදුරු සරණ යන්නේ ඉන්නේ පෙරම් පුරම් මේ අය. මේ දහම අහන්නේ පෙරම් පුරාගෙන ඇවිල්ලා. එයාට කවුරුවක් කිව්වට අහනව නෙවෙයි. බෝඩ් ගහලා අපි කරනව නෙවෙයි. අහනකොට තේරෙනවා කියන්නේ ඔන්න දැන් පෙර සංසාරේ කරපු පින් තියෙන්නේ. ඒව තමයි මේ අවබෝධය කියලා ඥානයක් ලෙස පහළ වෙන්නේ. අවබෝධ වෙච්ච කෙනාට ඉතින් මේ පින වගේ නෙවෙයි භාවිතා කරන්න පුළුවන්. නේද? බලන් ඉද්දි වීදුරුවක් මෙහෙම කෙනෙකු අතින් මෙහෙම වීදුරුව කොනේ තිබුණා. මේ බලන් ඉඳලා මෙහෙ යන ටංගාල වැදලා කුඩු වුණා. බලනකොට කුඩු වුණු වීදුරුව හොඳම වීදුරුව. අයියෝ බලන් හිටිය අම්මා තාත්තා අයියෝ ගාලා උඩ පයින්නවා දැන්. ඒ දෙන්න නටනවා දැන්. හරිද? දැන් මොකෝ නටන්නේ? වීදුරුව වටිනකම නිසා නෙමෙයි වීදුරුව වටිනවා කියලා හිතේ තැන්පත් කරන් තිබුණු සංකල්ප නිසා. වීදුරුව වටිනවා කියලා සංකල්පේ තියෙනකන් මේක ජීවිතේ දැන් හැමදාම මතක් වෙනවා. දැන් ළමයාද වටින්නේ වීදුරුව දේ වෙලාවට. ළමයි නැති කාලේ ළමයි අමාරුවෙන් හැදුවේ. දැන් මොකද හදන්නේ? දැන් අපි කොහෙද ඉන්නේ කියන්නකො මට ඕනේ විදිහට මමවත් නැහැ කියලා මේ කියන්නේ. එතකොට වීදුරුව කුඩු වුණා කියන එකෙන් දැන් අර ළමයා අල්ලන් තලනවා. දැන් එහෙනම් වීදුරුවක් හදාගන්න එපා. ළමයා නහද. නේ සංසාරේ හැටි. මේ සංසාරේ තියෙන හැටි. ඊට පස්සේ කියනවා ඕක දැන් හිතෙන් යන්නේ. ඕක හිතට ආපු ගමන් ඕක පාස් වෙනවා. ඒකට කියන්නේ හින්ට් පාස් කරනවා කියලා. අපේ වචන සිංහලෙන් කියන්නේ ඕක. හින්ට් නෙවි ඇත්ත වචනේ හිතේ තියෙන කෙලෙස් ටික පිටට කාන්දු කරනවා. අර වීදුරුව බින්දා ඔන්න පිටින් ඥාති ටිකක් එනවා. ඒ කට්ටියවම කතා කරන ඉතින් ඔය ඕන මොකක්ද දොඩන්නේ නැහනේ. කවුරුත් ඕනේම නැහනේ. කවුරු ඕනේම තියෙනවා. ඕන මොකක්වත් නැහැ. ඕන නැතිය තමයි කවුරුත් දොඩන්නේ. දොඩල ගමන් වීදුරු මාතෘකාවට එනවා. ළමයි ඉද්දිම කියනවා අපේ යන්න තිබුණු වීදුරුව නම් මෙන්න මේ උන්නේ හෙ බින්දා. දැන් අර ඒක හිත නිවාගෙනද මේ කිව්වේ? දැන් ඇත්තටම සංකල්පයක් මේ පිටට යන්නේ. පිටට ගියේ සංකල්පයක්. ඒ සංකල්පෙන් උනේ මොකද්ද? කියන කෙනා කොච්චර දේශයට ඇවිල්ලාද කියන්නේ. වීදුරු ලොකු වෙලානේ. ලාමක අකුසල් සිත මහා කුසල් සිතක් වුණා. දැන් අහන්නේ ළමයට මොකද්ද වෙන්නේ? ඒ කියන අම්මා හරි තාත්තා හරි කියන වෛරයක් නේ දෙන්නේ.
දැන් මේගොල්ලෝ සතුටින් දින්නේ. කොහෙද සතුට තියෙන්නේ? කාගේ ගාවද තියෙන්නේ? කොහෙවත් නැහැ. ඒකයි බුදුන් වහන්සේ රාහුලෙක් කියන්නේ. මේ සමාජෙ කොහෙවත් නැහැ. දැක්ක බුදුන් වහන්සේ විතරයි දන්නේ. මේ ලෝකෙ කොහෙවත් තප්පරයකටවත් ඉන්න එපයි කිව්වා මේ. මොහොතක්වත් ඉන්න එපයි කිව්වා. එහෙනම් හැම මොහොතම ඔබ විදර්ශනාව ඉන්න ඕනේ. මොහොතක්වත් නිකන් විදර්ශනා නැති හිත හරියට කුලප්පු වෙච්ච කුළු මේ මීහර කුළු හරකෙක් වගේ කිව්වා. එහෙ මෙහෙ දුවන කඹේ කඩාගත්ත කුලප්පු වෙච්ච හරකෙක් වගේ තමයි මේ සිත. ඔබ සැක නැතුව බලන්න ජීවිතේ දිහා. ඇත්තට. කොයි දැන්වල මේ හිත යනවද කියලා. හිත කොහෙවත් යන්නේ නැහැ. හිත ටික එක වෙනවා. එතකොට හිත ගියා වගේ තමයි දැනෙන්නේ. දුරංගම මම ඒක චරන් කියන්නේ නේ. මා දුර ගිහිල්ලා වගේ දැන් මේ වෙලාවේ කොළඹ පිටකොටුවේ බඩු තෝරනවා තිය අපරාධය අවුරුද්ද නැති වුණා. මේ අවුරුද්දට මම ගන්න හිටියේ මේ පාට සරමක්, මේ පාට ගවුමක්. ඒ අවුරුද්ද නැති වුණා කියන දුකේදී. දුක කියලා තියෙන්නේ මොකද්ද? සංකල්පයක් විතරයි. මොනතරම් වටිනවද දහම? සංකල්පයක් කියලා දාන්නකොට එතකොට ඒ සංකල්පයට උදව් වෙලා නේද නිවන් දකින්නේ. මේ අහක දාපු දෙයක් තියෙනවද? මේ අහක දැම්මේ නැහැ ඔක්කොම භාවිතයට ගත්තා. සංකල්පي භාවිතය කරේ කොහමද? එහි ඇත්ත ස්වરૂපය දකින්න. අනික් කෙනා සංකල්පයල්ලා දුක් විඳිනකොට මේ සංකල්පෙන් සැප මතු කර ගන්න. නූපන් කුසල උපදව ගන්න. කුසලයේ කියන්නේ සැපේ. එතකොට යන්නේ හැකියාව වෙනකන් තමයි අපි මේ දඟලන්නේ. ඒ හැකියාව ආපු කෙනෙක් තප්පරක කතා කරන්නේ වෙන මොකුත් ගැන. කතා කරන්න දෙයක් නැහැ ඇත්තට. අපි දන්නවා කතා කරොත් කොහේ හරි අමනුෂ්‍ය බලවේගයක් ඇඟට රින්ගයි. සමානයි එනවා. සමානයි දැන් අපි බොන්න ගත්තොත් බොන වටේ ඉන්න ඉන්නේ නැද්ද මං හම්බෙන්නේ? මෙහෙ ඉන්නේ නැහැ කිය මං ගමේ තනක් තියන් ඉන්නවා කියලා බොරු මානයක් හදාගත්තා කියන්නේ. හොඳයි මං හම්බෙන්නේ ටයි දාපු පෙරේත වෙන්නේ නැද්ද? ටයි දාපු සපත්තු බూరు. කලිසම් කෝඩ් බూరు වෙනවද නැද්ද? ඇවිල්ලා මේසි වට මේසි තියන් බොරුවට අර මස් කෑලි කනවා කියන අර කසිප්පු බොන තැන දෙම නෙවිද මේ වෙන්නේ? දෙකම එකයි. එනව නේද කට්ටිය? මම බොන්න ගත්තොත් බොන එනවා. කුඩු බොන්න ගත්තොත් කුඩු බොනේ උන් එනවා. ගංජ බොන්න ගත්තොත් ගංජ බොනේ උන් එනවා. ඒ පේන බලවේග ගැන මේ කිව්වේ. මහණෙනි පෙනෙන බලවේග ඇත්තේ. මේ ඇහැට පේන සොච්චම් කුඩාම එකකටත් වඩා පොඩ්ඩයි. නෙපෙනෙන බලවේග මහ පොළොවේ පස් වගේ. අපිට දේශයා කල යක්ෂා මනස බලවේගයේ මොහොතේම ඇඟට ඇදලා ඉවරයි. කිට්ටුවේ තියෙන ඔක්කොම ඇදලා ගන්නවා. ඇදලා ගත්තම තමයි ඈත තියෙන ඒවත් මෙයාලා කතා කරලා ගන්නවා. පිරිස් බලය හදා ගන්නවා. මෙන්න මෙයා හොඳයි අපිට. මෙයාට හොඳට අපේ ජාතිය කෙනෙක්. හොඳට තරහන කෙනෙක්. හොඳට ආවේශල කුඩු කරන කෙනෙක්. අපිටත් ඕන මේ රංගනේ බලන්න කියලා අමනුෂ්‍ය ඇතුළට ඇවිල්ලා සිතුවිලි උපදවනවා. මෙයා හොඳට කුඩු කරනවා. එයාට හිතාගන්න බෑ එයා කරනවද එයාට සමහරට මතක් වෙනවා. මතක් වෙනකොට අමනුෂ්‍යට ආවේශිතක් උපදවනවා මත බලන්න දෙන්නේ නැහැ. අමනුෂ්‍යගේ සිත තේරුණාද? අන්නේ මේ පිටතින් තියෙන දේම අපිට නොපෙනෙන මේ ආධ්‍යාත්මික ලෝකයේ ඇතුලේ වෙනම ක්‍රියාවක් තියෙනවා. එතකොට අපි පිටතින් සුද්ධ කරනකොට ඒ කියන්නේ පිටත ක්‍රියාව කියන්නේ සිත සුද්ධ කරනකොට එයාට එන්නේ දෙවියෝ. ඒ ගැඟට එන්නේ දෙවියෝ. එයාට ආකර්ෂණය වෙන්නේ දෙවියෝ. එයාට ආකර්ෂණය මහේශාක්‍ය දෙවියෝ. එයාට ආකර්ෂණය බ්‍රහ්මයෝ. එයාට ආකර්ෂණය බුදුන් වහන්සේලා. එතෙන්ට දක්වා යා දිනුනවා. අර තන ඉන්න කෙනා දේශේ රාගය අසුරු කරනාට ඊට තිරස්චීන ප්‍රේතය දක්වා අන්තිම පහත් දිය වෙච්ච ප්‍රේතය දක්වා මඟට එනවා. එයාගේ ඇඟ දිය වෙන්න ගන්නවා. මේව කිව්වම තමන්ගේ ඇඟ දිහා බලලා ප්‍රශ්න වෙයි කියලා මම වැඩි ඒවා කියන්නේ නැහැ. තමන් කල්පනා කරන්න ගත්තම එයා කෙට්ටු වෙනවා. ද සිතුවිල්ලකින් කෙට්ටු වෙන්නේ නැහැ කවදාවත්. ඔයගොල්ලෝ හිතන්න දෙපයි. ඒ සිතුවිල්ලට සමාන අමනුෂ්‍යයාගේ ඇඟට එනවා. අමනුෂ්‍යයාගේ ලේබුණු. අමනුෂ්‍යයට බඩකින් මම කන්න දෙයක් තියෙන මෙයාගේ ඇඟ ආහාර කරන් ඉන්න. මෙයා බත් කනවා, අරයා හොඳම ටික කනවා. ඊට පස්සේ මෙයාගේ ඇඟ හැදෙන්නේ නැහැ. ඊට පස්සේ මේ හැදෙන්නේ නැති වුණාම යනවා. අපි දැනට දිනුනු කියන වෛද්‍ය විද්‍යාව ළඟට. අරයා නලාව කනට දාලා පපුවට තියලා බලනවා නැත්නම් හිල් කරලා බලනවා නැත්නම් කොන්දෙන් අරන් බලනවා අරන් බැලුවට හරියන්නේ නැහැ. එයා තාරින්නෙත් නැහැ වැඩි. එයාගේ විද්‍යාව සෞතු කරන්න හදන එයා අහුරක් දෙන බොන. බිව මේ නේද මැරෙනවා. මැරුණම ලියනවා හඳුනා නොගත් ආසාදිත රෝගිකින් මේ කියා කියලා. අවසාන වාර්තාව වෙච්චා. නමුත් ඇත්ත සිද්ධිය වෙනම එක. මේ ටික කියන්න තමයි මම ආවේ. මේ ටික ඉස්සරහට කියනවා හඬ නගලා කියන්නේ. දැනට මේ අයට කියන්නේ. දැනට මේ අය අහගන්න ඉදිරියේ දවසක මේ පරපුර ඇවිල්ලා ඉන්න විශාල පිරිසක් මනුස්ස ලෝකෙට බැලලා එයා කෑ ගහලා කියයි. දැනට මම විතරයිනේ කියන්නේ නේද? එතකොට දැන් මේකින් අර කෙනා දන්නේ ඒ කෙනාට ප්‍රශ්න ආව කොතනින්ද? ප්‍රශ්න අපතන බුදුන් වහන්සේ පෙන්නනවා යානීද භූතානි සමාගතානි. එදා රතන සූත්‍රයේ දේශනා කළ විශාලා මහනුවර කියන නුඹලගේ ඇඟවල වල මේ වගේ අමනුෂ්‍ය ප්‍රේත බැල්මල් තියෙනවා. මේ වගේ සමාජෙ මෙච්චර ප්‍රශ්න තියෙනවා. ඒත් තියෙන්නේ උඹලගේ වැරදි ගතිගුණ නිසායි කියන.
ඒ ගතිගුණ අයින් කරන හැටි රතන සූත්‍රය හරහා දේශනා කරාම සීලව මිනිස්සු මේ කියන දෙව්වා කියලා කොහෙවත් ගියේ නෑ මිනිස්සු. අමනුෂ්‍යයොත් මිනිස්සු වුණා. මේ බොන්න ගත්තා. බොන සමාජයක් හිටියා. මේ බොන එකේ වරද තේරුණා. මේ අනිත් අයටත් මේ වරද කියලා දුන්නා. හොඳින් කියලා දුන්නා. ඉතා හොඳින් කිව්වා. වඩා හොඳින් කිව්වා. සැර නැතුව හොඳින් කිව්වා. කියනකොට අර අයත් බොන එක පොඩ අඩු කරා. අඩු කරනකොට ඒගොල්ලන්ට තේරුණා අනේ නිදහස් කියලා. එතකොට එයා වැරදි වැඩ පටන් ගන්නදී තේරුන්නේ නැහැ මේ පටන් ගන්න වැරදි වැඩක් අමාරුවෙන් නවත්තන්න ඕන වෙන වැඩක් කියලා අනාගතේ. ඒ වගේ මෙයා සිල්වත් වෙනකොට මෙයාගේ වටේ හිටපු අමනුෂ්‍යයෝ එයාට වැඳලා ගරු කරලා මෙයා උසස් කෙනෙක් කියලා හිතනකොට එයා දෙවියෝ වෙනවා. බොහොමකට දෙවියෝ බවට පත් වෙනවා. ඒක තමයි කියන්නේ මෙත්තා නිසංස කියන්නේ අමනුෂ්‍යානම් ප්‍රියෝ හොති. අමනුෂ්‍යයෝද මෙයාට ප්‍රිය කරනවා කියලා. ඇයි ඒ? අමනුෂ්‍යයත් නිවෙනවා මේ වගේ කෙනෙක් ගාව ඉන්න. ඔබට ද්වේෂය ආපු කල ඔබට හරි වේගෙන් ද්වේෂය ආපු වෙලාවක ඔබට මේක බලන්න හිතෙන්නේ නැහැ. ද්වේෂය මොකක්ද? සංකල්පයක්. මොකද මේ සංකල්පය තමයි ඕන එක සම්බන්ධ තියෙන්නේ. සංකල්පයක් කියලා බැලුව ගමන් හිත නිවිලි කරයි. ඉතින් සංකල්ප නිවා ගන්න පුරුදු වෙන්න ඕන. කාලයක් යනවා මේ හිත දැක්කට නිවෙන්නේ නැහැ එකපාරට. දකින්න පුළුවන් මම ඉස්සෙල්ලා කිව්වනේ දකින්න පුළුවන් වෙනවා නහන්න ඉස්සෙල්ලා අහන්න. ආපු දේ ඊට පස්සේ තියෙන හැටි දකින්න. කොහොමද පවතින සංකල්ප විදිහට පවතින හැටි තේරුම් ගන්නද? ඊට පස්සේ මේක ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන හැටි දකින්න. ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ මොකක් නිසාද? නොදන්න කම නිසා කියලා දකින්න. එහෙනම් මම දන්නව නම් දන්න බව එතෙන්ට ගලපන්න. දන්න බව කියන්නේ ඥානය ගලපනකොට මේක නැති වෙනව නේද? එන්න නොදන්න බව අවශ්‍ය කරන අවිද්‍යාව මිදෙනවා. අවිද්‍යාව නැත්නම් සංඛාර නැහැ. සංඛාර නැහැ කියන්නේ දුක නැහැ. එහෙනම් දුක නැත්නම් නිවන. ඔබ තේරුම් ගන්න එනම්. ඔබට ද්වේෂය ආපු තැන මේක සංස්කාරයක් කියලා දකින්න තැන තියෙන නිවන. තනි වචනේ බුදුහාමුදුරුවෝ දේශනා කරන සූත්‍ර අතිවිශාල ගාන ත්‍රිපිටකයේ තියෙනවා. මහණෙනි දේශයේ දකින්න යම් තැනක් ඇද්ද? එතන නිවන හැර වෙන දෙයක් නැත කියලා මං කියනවා. එමස රාගයේ දකින්න තැන ඇද්ද? එතන නිවනම හැර වෙන දෙයක් නැත කියලා දේශනා කරනවා. ඔච්චර දසදහස් ගාන සූත්‍ර තියෙනවා. අපිට අහන්න ලැබිලා නැත්තේ අපේ පව ගෙවන්න තිබුණු නිසා තමයි. අපි ණය ගෙවන එක මේ කරන්නේ. අම්බ කරනවා දෙනවා. අන්තිමට මොකක්වත් නැහැ. කාපු බවක් මූණේ ඇත්තෙත් නෑ. කාවන විටමින් තියෙන්නේ ඔය කියන විටමින් වල හිනාවක්, විටමින් C විටමින් හිනාවක්, D විටමින් හිනාවක් මොකක්වත් නෑ. මේ දහම ආද්දි මේ කියනකොට තමන්ට වෙච්ච විපත් බතක් වෙලා කිසි කෙනෙකුගේ මූණක එළියක් නෑ. හරියට විටමින් ලැබුණා. hina වෙ ඉන්න ඕන මෙතන. බුදුහාමුදුරුගේ ධම්සභා මණ්ඩපවල අවසානයේ ඔක්කොම hina වෙනවා. ඇයි? ඔක්කොටම වැඩේ තේරෙලා. මොකක්ද තේරුනේ? සංස්කාරය දකින්න බැරි වුණ නිසා විඳපු දුකක් කියලා තේරුණා. අන්න ඒක දැක්ක ගමන්ම ඇත්ත දකින්න තැන, ඇති සැටියෙන් දකින්න තැන සංස්කාරය කියලා දකින්න තැනම යයි නිවිලි කරයි. දැන් අපි උත්සාහ ගන්න මොකද්ද? මම තනි වචනෙන් අවසන් කරන්න හදන්නේ. තනි වචනෙන් ඔබට මේ චුට්ට කියනවා. මොකද්ද ඔබ දකින්න ඕන? ඔබට ද්වේෂයක් આવුත් මේක ද්වේෂය කියලා දකින්න තැනම ප්‍රඥාව. අවිද්‍යාව නෑ. රාගය આવුත් මේක රාගය කියලා දකින්න. මෝහය આવුත් මේ මෝහය කියලා දකින්න. ඒ දැකලා ඊට පස්සේ පරද්දන්න උත්සාහ කරන්නේ දැහැන් වැඩි වෙනවා එතකොට. බලය වැඩි වෙනවා එතෙන්දී. අම්මේ දැන් දැකින තැන ඔබ නිවිලා. දකින්න තැන බුද්ධ ඥාන පහළ වෙලා ඔබට. බුදුහාමුදුර සරණ යන සීල බල ඇවිල්ලා. දැන් ඔබ ඒක පරද්දන්න එතෙන්දලා පියවර ගන්න. නෑ මම කොහොමවත් මම මේක ක්‍රියාත්මක කරන්නේ නෑ. ඔබට හිතුණු දේ ඔබ ක්‍රියාත්මක කරන්නේ නෑ. අන්න දික්තියක් අරගෙන පහක් කෙලස් පහ කරන හැටි. දික්තාසව පහතබ්බා කියලා සබ්බාසෝ සූත්‍රය දේශනා කරන කොටස ඔබේ ජීවිතයට සම්බන්ධ වෙනවා. මම දැන් ඉස්සෙල්ලා දකින්න නැතුව දික්තියකින් පහ කරන්න බෑ. මේක සංස්කාරයක්. අසවලා හතුරු කියලා හිතන එක සංස්කාරයක්. මේ අසවලා හතුරු කියලා මං හිතලා මට කවදා අවශ්‍යන සිල්ලක් ඉන්නේ නෑ. අසවලා හතුරු නෙමෙයි අසවලා හතුරු කියන එක සංකල්පයක්. ඔබ ඒ සංකල්පයට පහර දෙනවා. ඒක බලය කැඩෙන තුරු නැති වෙලා ශුන්‍ය වෙලා තුච්ච වෙලා නැති වෙන තුරු විනාශ වෙන තුරු ඔබ පහර දෙනවා. නෑ මේක සංකල්පයක්මයි. බෙකසරේ නෙමෙයි දහස්වරක් හරි පහර දෙනවා. ඒ කාලෙ තුල ඔබට සිතුවිලි එන්නේ නෑ ඇත්තටම. හරියට මේ සිත දැකගෙන කරනවා නම් එන්නෙම නෑ. ඒ කියන්නේ මිනිස්සු විදර්ශනාට එන්නේ නැති විදර්ශනාවට හුස්ම බලන එක ලේසියිනේ. හුස්ම බලාගෙන ගිහිල්ලා නිරේ යන එක ලේසි. අපායට ගිහිල්ලා අපාය හොඳ කාලයක් ඉඳලා එන එක කවුරු කියන්නේ කෙනෙකුත් නැහැ අපාය ගියාට. ඒ තනියෙන් යන්නේ. යනවා කියලා දැනගත්තොත් යනවද මේකේ? නෑ. ඔබට ද්වේෂයක් අතර මේක ද්වේෂයක්මයි. මේක මට අනර්ථය පිණිස ආපු දෙයක්මයි. මේකට මට අවඩක්මයි කියලා මෙනෙහි කරන්න. මෙනෙහි කරන්න කොච්චරද? ඒකෙන් ඔබට ආපු කිසිම බලයක් පාවිච්චි කරන්න එපා. ඒ ද්වේෂයෙන් හැදුණු කිසිම වචනයක් අකුරක්වත්
ගතියක්වත් අසුරු කරන්න එපා. ඒක සම්පූර්ණ සුද්ධ වෙනතුරු සුවිසුද්ධං අහෝසි වෙනතුරු ඒ සංකල්පය විදසුන් වඩනවා කියන්නේ මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්න. සමහරට විනාඩි 5-10 වෙන්න පුළුවන් එක සංකල්පය. ඒකේ අවාසිය තමයි හුඟ වෙලාවක් යනතුරු හිත නිවිලා. නිවිච්ච සංකල්ප හෝලිමට එනවා. දැනෙන්නේ නැහැ ඉන්නෝනේ. ඊට පස්සේ දවස් ටික කලක් ගියාම තමයි මේ දැනෙන්නේ නැතිව සංකල්ප ටිකක් කියලා බලන්න පුරුදු වෙන අනාගාමී මට්ටමින් එහාට යන්නේ. අනාගාමී සිත් එතනින් එහාට යන්න පුළුවන් වෙන්නේ එතනින් පස්සේ. එතකොට දැන් ඔබ නොදන්න දෙයක් මේ කිව්වේ මේ කාලේ මේකට දහම අහන්න වෙන්නේ නැහැ. මම මේ බොහොම කෙටි කාලෙකින් මේ චූටි දෙයක් කියන්න ගත්තේ මම දකින දෙයක්. මම ජීවමානව දකින ජීවිතේ කරගත්ත දෙයක් මේ කතා කරේ. මම දන්නවා ඒක ඇස්පිල්ලන් හෙල්ලන වේගෙන් මේවා මහ ගොඩක් කියන්න බෑ. ඔබේ ජීවිතේ සියල්ල සංකල්ප ගොඩක් විතරයි. සරලව කිව්වොත් සංකල්ප මාලාවක් විතරයි. අපි ඉපදිලා තියෙන දුක් විඳින්නම තමයි. ඉපදීම දුකයි කිව්ව බුදුන් වහන්සේගේ වචනෙන් එහා දෙයක් මේ ලෝකේ නැහැ. ඉපදීම දුක නම් අපි ඉපදිලා තියෙන දුක් විඳින්නමයි. දුක වැඩි කරන්න මොකද්ද කරේ? අපේ බෝධිසත්වයෝ කුසපබවති කතාවේදී රාජ්‍යරෝ කිව්වනේ ඔබට මේ බහා ලස්සන ළමයි 1000ක් ලැබේ. ආපෝ මට මේ නිරේ යන්නේ කිව්වා කියන්නේ. මට හානියක් කිව්ව ඔය කිව්ව එක. ඇයි? ඒ ඔක්කොම හදන්න කියලා මං මහා දුකක් විඳිනවා කිව්වා. බහා ලස්සන ළමයි 1000ක් ලැබේවා කිව්වනේ. මතකද දෙවිලි බෝධිසත්වයෝ කියපු කතාව? මට මේ මහා අපාය යන්නේ කිව්ව කරන්නේ මං ඒ ඔක්කොම හදලා ඔක්කොගෙන් ප්‍රශ්න කරගහ ගන්න වෙනවා කිව්වා. ඒ බුදු පුරුද්ද තිබුණ නිසා කිව්වා. නැත්තම් අපි කියන අනේ ෂෝ. අනේ හොඳ කෙනෙක් කිව්වේ. හොඳ ළමයි 1000. හොඳ ළමයි 1000ක් හැදිච්ච හොඳ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් පෙන්වන්න මට. එක හොඳ අම්මා කෙනෙක් පුතෙක්. එක්කෙනෙක් පෙන්වන්න ලෝකේ ඉන්නවනම් කොහේ හරි. අනේ මේ අම්මට මේ පුතා හොඳයි පෙන්වන්නකෝ. දැන් අම්මට මැරෙන ගමන් හොඳ පුතා මතක් වෙනවා. කොහෙද උපදින්නේ අම්මා? අර 80 කුලේ පණුවෙක් කියලා අර ළමයාගේ මැඟේ. විශේෂ පණුවෙක්. අනිත් පණුවන්ට වැඩිය විශේෂයි. ඒ පණුව දඟලනකොට එතන කැන්සර්. ඒ පණුව කනකොට එතන ගෙඩි. ඒ පණුව කටේ උපන්න මුඛ පිළික. මොලේ උපන්න මොලේ ගෙඩි. ඉතින් එහාට මං කියන්නේ. අපිට තිබ්බත් අපි අහුවෙලා බය වෙන නිසා කියන්නේ. ඒතර හොඳ අම්මා මැරෙද්දි හොඳ දුව හරි හොඳ පුතා හරි මතක් කරලා වෙච්ච විපාකේ. අම්මට හොඳද? පුතාට දුවට හොඳද? එහෙනම් මොකද්ද මෙතන වෙච්ච පටලවිල්ල? මෙන්න මේ සංස්කාර ධර්මයේ සංකල්පයේ තේරුම් ගන්න බැරි වෙලා වෙච්ච විපත. මේ ලෝකේ කොහෙවත් හොඳ තැනක් කිසිම තැනක් භූමියක් පරිසරයක් පන්සලක් හෝ දේවාලයක් හෝ මොකක්වත් නැහැ. බුද්ධ වචනේම තනි කරන්නේ. ඒතර අපි ඒව දකින්න ඒව දුක කියලා. මේ සියල්ල දුක. ආයතනම් පටිලාභෝ අයං උච්චති ජාති. ආයතන කීයක් තියෙනවද? අපිට 12ක් තියෙනවා. බාහිර ආයතන 6යි ආධ්‍යාත්මික ආයතන 6යි. බාහිර ආයතන කිව්වහම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම. ඒක දන්නව මේ අය. පාඩම් ඇති හොඳට. ආධ්‍යාත්මික ආයතන කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීර, මනස. ඇසට පේන්නේ රූප. එහෙනම් ආයතන දුකට නම් අයිති ඇසට පේන රූපේ මොකද්ද? අපි කවදාවත් කියලා දෙද දුක කියලා. අපි කියලා නැති නිසා අපිට තාම ගැලවෙන්න බැරි. අපි පුරුදු කරලා නැහැ මේ හිතට. ඔය රූපේ දුකයි. මේ ඇස දුකයි. මේ ඇසට පේන රූපේ ඇසයි දුකයි. ඒ ඇසයි රූපේ ගැටෙන තැනක ස්පර්ශය. ඒ ස්පර්ශය දුකයි. කවුද කියලා තියෙන්නේ? කියන කෙනා නිවන් දැකපු කෙනා. කියන කෙනා බුදුහාමුදුරගේ දරුවෙක්. මතකද? ඒකාන්තමයි ආයි මේ පිරිතුරු සත්‍ය කිව්වේ. ඔය පොඩි ලේසි දේ ස්ථිර කරගන්න. එනේ ඇස දුකමයි. ඇසයිති දුකට. නාසයයිති දුකට. නාසයෙන් ගන්ධයයිති දුකට. මේ චක්කුම් පටිච්ච රූපේ චුප්පච්චිති චක්කු විඥානං තින්න සංගති පස්ස. බුදුන් වහන්සේ දේශනා කරන ආයතනම් පටිලාභෝ අයං උච්චති ජාති. ජාතිය කියන්නේ ආයතන පහළ වීම ජාතිය. මිනිහ ඉපදුනා කියන ආයතන විතරයි ඔබට තියෙන්නේ. ඇස ඔබට තියෙන ආයතන 5ක් 6ක් විතරයි. වෙන මොකුත් නැහැ. ඔබේ කය කියලා ඔබට තියෙන ආයතන 6ක්. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. දැන් 6යි නේද තියෙන්නේ? ඔය ආයතන හරිය තමයි මම කියලා ඔබ රැවටිලි. ඒතර ඔබ ආයතන විදිහට මේක පිළිගත්තොත් මේක මම නෙවෙයි ආයතන 6ක් මේ තියෙන්නේ. මේ ඇසට පේනවනම් යමක්. ඒ ඇසට පේන දේ බාහිර රූපයක්. ඒක බාහිරයක්මයි. ඇසට පේන රූපේ එහෙනම් ඇසට ආවා කියන්නේ ඇසට ඇවිල්ලා. එහෙනම් මගේ ඇඟට ඇවිල්ලා තියෙන මොකද්ද? බාහිරයක්. මට හිතෙනවා ඒක ගහක් කියලා. එහෙනම් ගහ තියෙන කොහෙද? හිතෙන ගහ. මගේ ඇඟට ඇවිල්ලා. එහෙනම් මේ ගහ බාහිරයි. එහෙනම් මේක දුකටයිද දෙයක්. ඇස දුකටයිද කියලා බලන්න. මොනතරම් වේගෙන් නිවෙනවා. මොනතරම් සීලවන්තයෙක්ද නැ. එයා රහත් වෙන්න මහ වෙලාවක් යන එකක් නෑ. එකපාර රාගය දේශ උපදින එක නවති. උපදින්නේ අවිද්‍යාව තියෙනකම්. ඇත්ත පේනකොට නවතිනවා. එතකොට අපි කවදාවත් නොකියපු දෙයක් මේ ඇස අයිති දුකට. රූපය අයිති දුකට. එන නාසයට ගැන්වෙන ගන්ධය, ඒ ගන්ධය දුකටයි දෙයක්. නාසය අයිති දුකට. කන අයිති දුකට. කන එක්ක ගැටෙන ශබ්දය අයිති දුකට.
නේද? දිවයිති දුකට, දිවේක ගැටෙන රසයයිති දුකට. කය ඊළඟට මනයිති දුකට, මනසේ මතක් වීම හේවත් මනෝ ආරම්මන සිත දුකටයි දෙයක්. කියලා මේ හයම අපි මේ 12 ආයතනෙම දුක කියලා ප්‍රකාශ කරොත් ආයතන දුක කියලා දකින්න කෙනා දුක දකින්න ප්‍රඥාවන්තයා ඒ කියන්නේ අවිද්‍යාවෙන් මිදුණු කෙනා දුකෙන් නිදහස් වෙන කෙනාමයි. බුදුහාමුදුරු සරණ යන කෙනෙක්. එහෙම කී ඉන්න එක තමයි විදර්ශනා වඩනවා කියන්නේ. එහෙම තු විදර්ශනා කියලා වෙනම එකක් නැහැ. අපි ඇස්පියාගෙන ඉන්නකොට මොකක් හරි මතක් වෙයි. පාදේ කියලා. පාදේ කියන්නේ හිතට රූපයක්. එහෙනම් මනසේ රූපස්කන්ධයක් පාලන. ඒක දුකටයි දෙයක්. පාදේ කියන්නේ සිතුවිල්ල සංකල්පයක්. ඒක දුකටයි දෙයක්. ඒක දරාගෙන ඉන්න හිත ඒකත් දුකටයි දෙයක්. කියලා මෙනෙහි කරනකොට ඔබ ඒ රූපෙට ඇලෙන එක නැවතුණා. කාමෙන් මිදුණා. කාමෙන් මිදුණා නම් තණ්හාවෙන් මිදුණා. තණ්හාවෙන් මිදුණා රාගෙන් මිදුණා. කාමේසු විනයයේ දන්න හිචාතු ගබ්බසය නැවත නූපදින තත්ත්වයට යගේ හිත වෙනස් කරගත්තා. ඒ හැර වෙන කරන්න කිසිම දෙයක් මේ ඇයිට අනාගතේ සීල බුදුන් වහන්සේලා දේශනා කළ ওই චුට්ට අනාගතේ බුදු වෙන සීල බුදුන් වහන්සේලාද අසංකේයයක් අනාගතේ අසංකේය කිව්ව වැරදි ප්‍රමාණයක් කියන්න බෑ අනාගතේ හැම කලම මිනිසු ගලවන්න බුදුරු පහළ වෙනවා. ඒ සීල බුදුන් වහන්සේලා දේශනා කරන්නේ පව සිද්ධ වෙන්නේ අවිද්‍යාව නිසා. පව නතර වෙන්නේ ඇත්ත දැක්ක දවසට පව නැවතුණු තැන තියෙන කුසලයේ තියෙන තැන තියෙන නිවන කියලා බුදුන් වහන්සේලා දේශනා කරන ඔක්කොම එකම දේ දේශනා කරන්නේ. ඒක කියන තමයි උන්වහන්සේලා බෙල්ල කප්පගන්නේ, දිවි පුදන්නේ, ඔය කියන පාරමිතා තුනම උපපාරමිතා, පරමත්ත පාරමිතා දස හැම පාරමිතාවම පුරන්නේ. පුරනවා කියන්නේ කැපකිරීමේ හැටි වෙන්නන්න. බෙල්ල කපද්දි මේක කියනවා. පොඩ්ඩක පස්සට යන්නේ. මරණගොත් කිව්වා. කියලා මැරෙනවා. ඒ උන්වහන්සේගේ යුතුයකම කරලා. මරපු ගණන් නෙවෙයි ඒ උත්තරම දිව්‍ය ලෝකෙත් උපදිනවා. ඒක හැටි. බුදු වෙනවා කියන්නේ ඒක. අමාරු වැඩක් නේ. ඒක නෙන්නේ නැති බුදු වෙන්න කට්ටිය නැති. බුදු වෙනයි බොහොම සොච්චම මුළු ලෝකෙ ඉන්නේ මේ වැලි ගන්නට නෑ. 15ක් 20ක් විතර ඇති මුළු ලෝකෙ. ඊට වැඩි නෑ. ඒ අයත් ඉතින් තව පාරමිතා කිට්ටු කරපු අය කොච්චර තව හැදෙන්න තව කොච්චර කල් ඉන්නේ බෑ. තව කොච්චර පෙරම් පුරන්න තියනවද? කල්ප ගණන් මහා කල්ප ගණන් පෙරම් පුරන්න. එතකන් අපි ගැලවෙන්න බුදුවරයෙක් නැත්නම් අපිට ගැලවීමක් නැහැ. බුදුවරුගේ දහම නැත්නම් ගැලවීමක් කාටවත් කිසాగෞතමිට තිබුණද? පටාචාරට තිබුණද? සුනීතට සෝපාකට තිබ්බද? කාටවත් නැහැ. එහෙනම් අපි සුනීතල කියලා හිතාගත්තොත් අපි සෝපාකලා අපි නේද පටාචාරලා අපි හිතාගත්තොත් අපි රජ්ජුමාලලා කියලා හිතාගත්තොත් අපි අසරණ මෙහෙකාරියක් කියලා හිටපු රජ්ජුමාලා කියලා හිතාගත්තා. බෙල්ලට කඹේ හැර වෙන දෙයක් එයාට සරණක් තිබුණේ නැහැ. සමාජය අසාධාරණ මැරෙන්නයි තිබුණේ කියලා හිතාගත්තා. අපි ඒ තැන ඉන්නේ ඇත්තට. අපි ඒ තැන ඉක්මවලා නැහැ තාම. අපිට කඹේ ඕ හිතෙන වෙලාවල ඕන තරම් ඇති. නේද? අපි හිතුව සුනීත කියලා. අපි හිතුව සෝපා කියලා මරණට තියලා ගැට ගහපු. අපි ඒ තැන ඉක්මවලා නැහැ. ඒ නිසා අපිට බුදුහාමුදුර සරණ හැර වෙන සරණක් කාටවත් තිබුණේ නැහැ. අනාගතෙත් නැහැ. බුදුන් වහන්සේ කවදාවත් බුදුන් වහන්සේ දහම හොයාගත්ත නොකිය උන්වහන්සේ කියනවා මම මේ මතු කරන්න පෙර බුදුන් වහන්සේලාගේ දැනීමයි කියලා සූත්‍ර විශාල ගාණක් දේශනා කරනවා. මම මේ කියන්නේ විපස්සී බුදුහාමුදුරු කිව්වේ කොමයි, සිකී බුදුහාමුදුරු කිව්වේ කොමයි, වෙස්සබු බුදුහාමුදුරු කිව්වේ කොමයි, කපුසඳ බුදුහාමුදුරුමයි, කාශ්‍යප බුදුහාමුදුරු කිව්වේ කොමයි. මම වෙන මොකුත් කියන්නේ නැහැ ආනන්ද. එකම දේ කියන්නේ කියලා. සංයුක්ත නිකායේ පළවෙනි මේ පොතේ සම්පූර්ණම තියෙන්නේ ඕක. ඒ කියන්නේ පටිච්චසමුප්පාද විස්තර කරන සියලු සූත්‍ර වල තියෙන එක. ඒතකොට මේ ඔක්කොම බුදුන් වහන්සේලා කියන්නේ එහෙනම් එකක්. මොකද්ද? ඔබෙන් ගැලවෙන්න. ඔබ ගාවයි තියෙන්නේ. ඔබ සසරට යනවද? සංසාරයෙන් ගැලවෙනවද කියන තීන්දුව තියෙන්නේ ඔබ ගාව. ඔබ අපායට යනවද දිව්‍ය ලෝකයට යනවද කියලා තීන්දුව තියෙන ඔබ ගාව. දිව්‍ය ලෝකෙට ගිහලා දිව්‍ය ආයුෂ ඉවරනම නැවත අපායට එනවද? බුදුවරයෙක් නැති කාලේ ආව, ගුරුවරයෙක් නැති කාලේ ආව, කෙලෙන්ම කරන්න වෙන්නේ පව් ටික. ඒ නිසා මේ ලැබපු අවස්ථාවෙන් අමිල ප්‍රයෝජනයක් කරගෙන මේ ලෝකෙ දිහා දැන් බැලුවම පේනවා ලෝකෙ දියුණු නෑ. ලෝකෙ පරගතිභාවයේ උපරිම දියුණු නිසා තමයි මේ විනාශ වෙන්නේ. තාම කවුරුවත් දහම දොඩන්නේ නෑ. තාම රටේ කාටවත් සිල් ගන්න කියපු එක්කෙනෙක් මම තාම ඇහුවේ නෑ. අනේ මේකට විකල්ප සිල් ගන්න එකමයි මිනිසා සිල්වත් වෙනකොට මේ රෝගේ අතුරුදහන් වෙනවා කියන එක්කෙනෙක් තාම ඉදිරිපත් වෙන්නේ නෑ. රතන සූත්‍රය දැම්මම හරිය කිව්වා. හරියයි. අපි දන්න රතන සූත්‍රයේ උත්තරීතර නිවනට මඟ නේද? නිවනට මඟ කියන එක සමාන කර මේ පෙත්ත බිව්වම හොඳ වෙනවා නම් පෙත්ත ඔලුවට තියාගත්තට හොඳ වෙන්නේ නැහැ. පෙත්ත අල්ල උඩ තියුවට හොඳ වෙන්නේ නැහැ බොන්නම. එහෙනම් මේක භාවිතා කරන දුන්නොදේ භාවිතෙන් මේ සියල්ල දූරීභූත වෙනවා. ඒක පිළිගන්න තුන. මීට වඩා ප්‍රශ්න ගොඩක් එයි ඉස්සරහට. අපිට සංසාර දුකෙන් අත් මිදෙන්න නම් මේ අය මේ දුකෙනුත් මේ සම්මත දුකෙනුත් සසරෙනුත් ගැලවෙන්න එකම දෙයයි තියෙන්නේ. ඇත්ත තේරුම් ගන්න. ඔබ පිළිගන්න ඔබේ උපදින ද්වේෂය රාගේ වරද. ඔබ ඒක පිළිගන්න තුරු පිළිගන්න පුළුවන්කම හැදෙන තුරු ඔබ සසරේ. ඔබ අසරණයි.
ඔබ සියලු දෙනා අසරණයි. ද්වේෂය ආපු කෙනෙක් මොන තරම් අසරණයි. එයා ද්වේෂය හිතවත් කරගෙන ඉන්නේ. නටන්නේ ද්වේෂය හිතවත් කරගෙන. එයා යකෙක්. එයාගේ ඇඟට කොච්චර යක් වුණා නැද්ද? කොයිතරම් අමනුෂ්‍ය රිංගනවද? කාටවත් තේරෙන්නේ නැහැ. එයා ලෝභ කරන අවස්ථාවේ කොච්චර ප්‍රේතය එයාගේ ඇඟට එනවද? මොනතරම් ප්‍රේත සමූහයක් එනවා ඇති. එයා දන්නේ නැහැ. එයා මේ කෙනෙක් ගාවට ගියාම යාචකෙක් ගාවට ගියාම යාචක මහත්තයා කීයක් හරි දෙන්නේ කොහොම එයා බොහොම තමන් සතු දෙ දීලා අනේ මාත් මෙහෙම නැතුව හිටියා නේද? මට කෙනෙක් දුන්නම සතුටු වෙන්නේ නැති. මං දුන්නම දැන් එයා සතුටු වෙන්නේ නැති. කියලා එයා හිතලා. එයා දාන පාරමිතාව පුරලා මට මේ එයාගේ සතුට ඒක මට අදාළ නැහැ. මට මෙහෙම හිතෙනකත් සංස්කාරයක් කියලා දැකලා ඒ සතුට දැකලා ඒ සම්මත සතුටෙන් එයා මිදෙනව නම් නිවනටම යන්න. ඒක තමයි සම්මත විදර්ශනා කියන්නේ. ඒ සම්මතේ හොඳ දේ කරලා හොඳ දේ අතහරිනවා නම් එයා ඒකාන්තයෙන් මේ ආත්මෙම රහත් වෙනවා. මේ ලෝකේ කවුරුත් අපි කරන්නේ ලෝකයෙන් දෙයක් ගන්න උත්සාහ කරන එක. අපි අවංක පිළිගන්නවා. අපි හැම කෙනාම පිළිගන්නවා. නැත්තම් මේ ගමන ඉවර වෙන්නේ නැහැ. අපි හංගම් කතා කරොත් අපි ජීවත් වෙන්න නිවන් දකින්නේ නැහැ. අපි යයි අපි වැඩේ කරලා අපි ආවේ අනිත් අය ඉතින් අපායයි. කවදාවත් ගැලවෙන්නේ. අපි හැමදාම අපි හැම කෙනාම මේ තුන් ලෝකෙන සීල දෙන උත්සාහ කරන අපි මම විභාගයක් පාස් කරලා මට රස්සාවක් ගන්න මම උත්සාහ කරනවා. හඳුනන කෙනාගේ දෝවිල්ල මම ඒ ලොකු තැනට යන්න හදන්නේ අනිත් අය පාගගෙන. මං හිතන මේ කාටවත් තේරෙන්නේ කියලා. මේ හැම කෙනාම එහෙමයි. තමන්ගේ ළමයා රස්සාවකට දාන්න ඉන්නවනම් මං එපයි කියලා නෙමෙයි මේ කියන්නේ. ඒක තමන්ගේ දක්ෂතාවය. ඒක තමන්ගේ කැපකිරීම. ළමයා රස්සාවකට දාන අනික් කෙනාගේ ෆයිල් එක පල්ලෙහාට දාලා තමන්ගේ ෆයිල් එක උඩට තියන්න. කප්පම දීලා හරි කරනවා නම් අපි මේ සංසාරෙන් ගැලවෙන්නේ නැහැ. අපි ඒකට කැමති අය. තමන්ගේ කෙනාට උසස් වීමක් ලැබෙනකොට තමන් කැමති අනික් කෙනා පල්ලෙහාට වැටෙනකොට තමන් කැමති. මේවා අතහැරලා දාන්න. ලැබෙන දේ බාර ගන්න. උපේක්ෂා සිත දිනු කරන. උපේක්ෂාව කියන්නේ නිවනේ මාර්ගය. උපේක්ෂාව කියන්නේ නිවන. උපේක්ඛෝ සති පාරිශුද්ධි චතුර්ථ ධානං උපසම්පatti සිත විහෙරති. හතරවෙනි දැහැන් සිත උපදව ගන්න. මට නෙදේ මම බාර ගන්න ඔච්චරයි. ඒක තමයි ලැබිච්ච දේ. මේක සංස්කාරය. මේක මට ලැබෙන්නේ දැන් මේ වෙලේ බඩගින්න නේද? ඒක මට ලැබිච්ච සංස්කාරය. මට සකස් වීම. ඒක සංස්කාරය. ඒක දුක. එයා මේ කැම නැති දුක කියන්නේ මේ මට කැම ඕන කියලා ඒක දුක කියන්නේ. නේද? කැම නැති වෙනක මට ලැබිච්ච කර්ම විපාකයක්. මට කැම ඕන කියලා හිතන එක මට සංස්කාරය. ඒක දුක. අන්න දුක කියන්නේ චේතනාවේ පහළ වීම දුක. චේතනාව කර්මය කියලා එයා ගත්තා. එයා බඩගින්න ඉන්නේ බුදුහාමුදුරු දුන්නු දහම භාවිතා කරලා. එයාගේ බඩගින්න නැති වෙනවා එතන. ඒ දේව ශක්තිය එතනින් ඇදෙනවා. දෙවියෝ එයාගේ ශරීරයට ඕජාව දෙනවා. එයා ඒ ශක්තියෙන් යැපෙනවා. ඒක ඉබේ වෙනවා. ඒක මෙතන ඉන්න ඕන කෙනෙකුට සිද්ධ වෙයි. හැබැයි හරියට ඉන්න ඕන. මට බඩගින්න වෙලාවට හිතෙනවා අයියෝ මම මෙච්චර රස්සාවක් කළා මට කන්න නැහැ. මම මෙච්චර දේවල් කළා මට කන්න නැහැ. ලයිට් නැහැ උයන්ද. විදුලි ප්‍රමාණයට බලිනවා. අපි එතෙන්ට ගිහිල්ලා අපිට වැරදිලා. නෑ අපි බලන්න ඕනේ එතන නෙවෙයි. ඉපදීමයි දුක. මම මේ අනුන්ට කන්න නොදීපුවම මට මේ කන්න නොලැබෙන්නේ. නිසා මං ඕන තරම් බඩගින්න හිටපු අයදී මං හොරාට හැංගිලා කාලා තියෙනවා. ඒ නිසා මට අද කන්න තිබුණා තුයා ගන්න දෙයක් නෑ. මට කන්න තියෙනවා. ඒ පෙර පින්නට හම්බුනේ. නමුත් මං නොදීපු විපාකයක් ඇවිල්ලා මට කන්න නැති වෙලා. ලයිට් ගිහිල්ලා. ගෑස් ඉවර වෙලා. ඒතකොට මට උයා ගන්න විදියක් නෑ. මට කන්න නැත්තේ මං අනුන්ට නොදීපු විපාකකින් කියලා තමන්ගේ කර්මය තමන්ගේ බාරගත්තා. බාරගෙන මේ කර්මයක් සංස්කාර ධර්මයක්. මේකත් උපාදානස්කන්ධයක් කියලා දැකලා සියල්ලගෙන් මිදුණා නම් රහතන් වහන්සේ ඊට වඩා දෙයක් කියන්නේ නෑ. ඒක කෙලෙස් නැහැ. කෑම නැති තැනත් එයයි. කෑම තියෙන කෙනාට වැඩි සතුටින් ඉන්න කෙනෙක්. ඒ නිසා එයාගේ බඩගින්න එයාට දැනෙන්නේ නැති කෙනෙක්. අනාගතයේ දවසක බඩගින්න නොදැනියයි. අන්න එතෙන් දෙනකම් වෙනවා. ඒක නිසා දැන් අපි මෙච්චර කාල ජීවත් වුණේ කොහොම හරි තමන් ඉන්න ක්‍රමේ පවත්තන්න. ඒව නවත්තන්න කියන්නේ නෑ. මම ඒව කරන්න. ඒක ඔබ කරන්න දැනට. කරන ගමන් දකින්න මේකත් කර්මයක් කියලා. මේ මහා කර්ම විපාකයක් කියලා නුවණින් දකින්න. දකින්නකොට ඔබේ කර්මෙන් තොරව මේක සිද්ධ වෙන්න ගනී. කර්මය දකින්නකොට කර්මෙන් තොරව මේක ලස්සනට සිද්ධ වෙනවා. නිවි සූපත් වෙලා යනවා. මේක සංස්කාරයක්. දැන් ඔබ හිතනවා අර කඩේට යන කෙනා මගේ ගාවට එනවනම් හොඳයි කියලා. ඇත්තට හිතනවා. මම කඩේට දාගත්තා නම් මට හිතෙනවා. අර ඈත කඩේට යන මිනිහා මෙහාට එනවනම් හොඳයි. එතෙන් ගියාම එයා ළඟින් යනකොට මගේ මූණ ඔරවගෙන තියෙන්නේ. මගේ hina මූණක් එයා එක්ක නැහැ. ඉතින් මම හැම එකෙම දුක් විඳිනවා නම් මම මේ කොහෙද ඉන්නේ? මං කොතනද ඉන්නේ? මං සංසාරේ දුක් විඳින කෙනෙක් නේද? දැන් මට පුළුවන් වෙන්න ඕන අර කඩේට ගිහිල්ලා යන කෙනා එක්කත් හොඳට hina වෙලා කතා කරන්න. ඒ හැබැයි යා හෙට ගන්නවත් හිතලා නෙවෙයි. හෙට ගන්නේ මගේ ගාවට
මේ මට ලැබෙන වෙලදාම සිද්ධ වෙන්නේ මගේ පෙර පිනේ. මම පෙර කරපු එක දැන් මේ විපාක විඳින්නේ. කුසල විපාක වශයෙන් ලැබෙන්නේ පෙර කරපු එක. ඒ නිසා මම අද සතුටින් ඉන්නේ. මම පටන් ගත්ත ව්‍යාපාරය ලොකුවට. මෙහෙම දිනුවේ කියලා. ඔන්න පටන් ගත්ත කොරෝනා. දැන් ඒක ඉවරයි. ව්‍යාපාරي වැටුණ බිඳුවට. නේ මගේ කරපු කර. පෙර අනුන්ගේව මම මෙහෙ වටලා තිය අනන්තවත්. කියලා එතෙන්ට ආවට පස්සේ ප්‍රශ්නේ. එයා නිවිලා. එයා නිවන් දකිනවා. මේ ප්‍රශ්න මැදමයයි අඳුරු වලාවෙන් නික්මුණු පුරහඳක් ලෙස බබලනෝ කියන ඔන්න හිත. ඔය හිතේ ශක්තිය, හිතේ වෙනස. හරිද? විනාඩි 15ක් කතා කරන්න කියලා හරියටම පැයක් කතා කරලා තියෙනවා. ඉතින් මම හිතනවා අද අවබෝධ වෙන්නට ඇති. ඔබ ඔබගේ තියෙන සිත හැමතිස්සෙම දැක දැක මේ ටිකේ බොහොම වාසනාවක වෙන්නේ. දවස් 10 15 වැඳින්නේදී වැටේවා කියලා මම ප්‍රාර්ථනා කරන්නේ. මේ ඉවර කරලම දාන්න තා පොඩ්ඩයි තියෙන්නේ චුට්ටි ඉවරුණාම ඉවරමයි. නේ එතකොට මතුවෙන්න ඕන පැලවෙයි. මේ ගෙනල්ලා මම දන්නවා බීජ හිටවල තියෙන ගොඩක් ටීවීෝ ගෙනල්ලා මෙහි බීජ එක එක තැන්වල රට පුරා දාලා තියෙනවා. දැන් ඒක පැලවෙන කාලේ. පැලවෙන්නේ වැස්ස වහින්න ඕන. වැස්ස ඉතින් අපි උපදවන්න ඕනේ. ඒ අපි මෙතනින් අයින් කරපුවම වැස්ස වහි. ඒ කියන්නේ මේ උඩ වැස්ස ගැන නෙවෙයි කියන්නේ. දහම හරි දෙය මතු කරපුවම අරේල පැලවෙනවා. එයා ඉබේම හොයාගෙන එයි. ඒක ධර්මතාවක්. බුදුහාමුදුර හොයාගෙන පුකුසාති රජුරු ආව මිසක් බුදුහාමුදුර පණිවිඩයක් කියවනේ පුකුසාති මං හොයන් එන්න කියලා. නේද? ඒ වගේ සියලු දෙනා මේ ඒකේ කාලය ඇවිල්ලා තියෙන නිසා මේ කාලේ ඉන්න ඔබට මම නැවත කියනවා විදර්ශනා නොවන්නේ නැත්නම් තප්පරයක ගත කරන්න එපා. ඔබ කිසි වෙලාවක පසුගාමී වෙන්න එපා. ඔබ අනික් කෙනා වරද තප්පරයක්වත් දකින්න එපා. දකින්න තැන ඔබ ඇත්තටම දහමෙන් ඉන්න කෙනෙක් නන්නේ. පොඩ්ඩක්වත් දහම නැහැ. ඔබ බුදුහාමුදුරගේ පැත්තකවත් නැහැ. ඔබ නිගණ්ඨයෙකු කෙනෙක්. ඔබට පුළුවන් ඔබට දේශයක් අකල ඔබට සමාජයට ලොකු අසාධාරණයක් වෙලා ඇති. ඒ ඔබ වෙනාත්මක වෙන කෙනෙකුට කරපු අසාධාරණ මේ විපාකයක් විදිහට ආවේ. ඒ විපාක ඉස්සරහ එන විපාකෙට ඔබ අලුතෙන් අනුන්ගේ කර්ම කියලා මට වුණා කියලා අරගෙන ඒක ආයෙ දික් කරන්න එපා ඉස්සරහටමට. නේ එතන ඉවර වෙන්න හරි. ඒ විපාක විඳින්න. ඒ විපාක විඳින එක සැපයි. ඒ විපාක විඳින ගම මට මේ පෙර කර්මයක් කියලා දකින්න බුදුහාමුදුරු දේශනා කරන සත්‍ය දහම. ඔබ දහම දැකලා ධර්ම ගරුක පුජ්‍යලෙක් වෙන්න. ඒ ගමන ඉවර වෙනවම තමයි. මේ ආයෙ සසරට වැටෙන්නේ නැහැ. ආයෙ මනුස්සකයක් ලැබිලා මේ වගේ දිරණ කැඩෙන හරින් ගැලවෙන නේ හරින් දිය වෙලයි කියයි මෙහෙන් වකුටු වෙලයි කියයි මේ මෙහෙන් ඇද වෙලයි කියයි එහෙම කයක් නේ අපිට හැදිලා තියෙන්නේ. දැන් මේ හොඳට තිබුණට කොයි වෙලේ ඇද වේද දන්නේ නැහැ නේ. කොයි වෙලේ මෙහෙ හැරමිටියෙන් යන්න හිතුවද පොඩි ළමයා මව් කුසි බෙහෙත් හැරමිටියකින් යන්න වෙයි කියලා. ඈ හිතුවද ආච්චි වෙයි කියලා. හිතුවද සීයා වෙයි කියලා. ඈ හිතුව නැතිව වෙන දෙයක් අපිට ලැබිලා තියෙන නිසා අපි දැන්වත් තේරුම් අරගෙන ඔබ ඉස්සරහ නිහතමානී කෙනෙක් වෙන්න බලන්න. ඔබට කියන්න තියෙන එච්චරයි. මේක ඉවර වෙනවා පැහැදිලි මේ බුද්ධ ශාසනය බෙබලෙනවා. ඒක මම මේ රෙකෝඩ් එකෙන් කියන්නේ ඉවර වෙලා කියන්න. බෙබලෙනවා. ඒ බුදුහාමුදුරගේ සුජාත දරුවෝ දසදහස් ගණන් මේ රටට ඇවිල්ලා ඉන්නේ. ඒ වෙලා වෙනකන් ඉන්නේ. ඒක යාලට හිතල කරන්නත් බෑ. අපිට කාටවත් හිතල කරන්න බෑ. ඒ ධර්මතා සකස් වුණා. වෙනේ නවත්තන්න උත්සාහ කරන්නත් එපා කවුරුවත්. ඉතින් වෙයි. ඉතින් අද ධර්ම සාකච්ඡාවෙන් මතු කරපු උත්තම පුණ්‍ය ශක්තිය අප තථාගත ගෞතම තිලෝගුරු සම්මා සම්බුදු අමාමෑණී ගෞතම බුදු පියාණන් වහන්සේ ප්‍රමුඛ මෙතෙක් පහළ වූ සීලම සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට මේ ධර්ම සාකච්ඡාවේ සීල පුණ්‍ය ශක්තිය උන්වහන්සේලාට උදාර පුණ්‍ය ශක්තියක් වේවා ගෞරව පූජාවක් වේවා උත්තම පූජාවක් පූජෝපහාරයක්ම වේවා ඒ සුපිරිමත් මග ගමන් කළ මෙතෙක් පහළ වූ සීල පසේ බුදුවරයන් වහන්සේලාට මහරහතන් වහන්සේලාට මගපලලාභී උතුමන්ට බුදු බවට නිවෙනට විවරණගෙන මේ පිම්බිම සරු කරමින් බුද්ධ ශාසනයට අමිල සේවාවක් කරමින් අප්‍රකට සිටින උතුමන්ටත් මේ පින උත්තම පූජාවක් වේවා. ඒ වගේම මෙතෙක් පහළ වූ සියලුම දිවරාජ උතුමන්ට මහේශා කල්පේශා නමින් හඳුන්වන සියලු දිවරාජ උත්තමයන්ට දෙවි දේවතාවුන් උතුමන්ට බ්‍රහ්ම උතුමන්ට නාග ලෝකයට බහිර දේවතාවුන් වහන්සේට වෘක්ෂ දේවතාවුන් වහන්සේට බුම්මාට දෙවියන්ට සතරවරම් මහා දිවරාජෝත්තමයන් වහන්සේලාට අපගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ප්‍රමුඛ සියලුම දේව මණ්ඩල වලට බ්‍රහ්ම ලෝකවල පතන්නා සම්බෝධිකින් සංසාර දුකින් සදහට මත මිදෙන්න මේ සියලු පින් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම අප සියලු දෙනා නමින් මිය ගිය පින් බලාපොරොත්තු පින් ගන්නට පුළුවන් සෑම දිනාටත් පින් ගන්නට බැරි සෑම දිනාටත් මේ පින උන් කළ පිනක් වෙලා ඔවුන්ගේ ඥාන බලවත් වෙලා ඔවුන්ගේ ශක්තිය බලවත් වෙලා පෙර පින් මතු වෙලා සංසාර දුකින් අත මිදෙන්න මේ පින ඒකාන්තයෙන්ම අනුමෝදන් වේවා. අප සෑම දිනාටත් දහස දහම් මැස පහළ වේවා ධර්ම චක්‍රය බලවත් වේවා අපගේ උතුම් චක්‍ර ඥාන චක්‍ර බල චක්‍ර සියල්ල අවදි වෙලා මෙතෙන් පටන්
සියලුම පහළ වෙන්නා සංස්කාර ධර්මයන් සිතුවිලි සියල්ලම සංස්කාර ලෙස දැකලා ඒ මොහොතේම සුරුසෙනින් ඒ සංසාර කතරෙන් ඒ මොහොතේ හට ගන්න සසර බැම්මෙන් නිදහස් වෙලා ජාති ජරා ව්‍යාධි මරණ නැති අමරණීය සංසාර කතරෙන් ඊතර උතුම් නිවනින් සැනසීම පිණිස අප හැම දෙනාටත් මේ පින හේතු වාසනාව වේවා. අවසානයේ බුද්ධ ශාසනයට 5000ක් ආයු ලැබේවා. බුදු සසුන විරාජමාන වෙත්තා. ශ්‍රී ලංකන් දීපේ ධර්මද්වීපේ වෙලා තුන් ලෝකයට සැප දෙන නිවන සනසන උත්තම පින්බීම වෙන්නට මේ පින මේ උතුම් පින්බීමට අනුමෝදන් වෙත්තා. මෙහි වැඩ සිටිනා වූ මේ ශාසනය බබලවන්න පැමිණියා වූ දිව්‍ය තලයේ මනුෂ්‍ය තලයට වැඩ සිටින සියලු දෙනාගේ ඥාන මෙතෙන් පටන් බලවත් වෙලා ඒ සියලු දෙනාගේ බල චක්‍ර අවදි වෙලා මේ වසංගත රෝග අතුරුදහන් කොට මුළු ලෝකෙට බුද්ධ ශාසනයේ බලය පෙන්නා බුදු බලය පතුරවන අප හැම දෙනාටත් ඒ හැම දෙනාටත් ශක්තිය පිනිස මේ පින හේතු වාසනාව වේවා.